අයිබෝන් සුබ රාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස් ඔබ බියස තබමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න. මුලින් මතක් කරන්න ඕනේ පූර්ව නිවේදනයේ ඔබ දැනුවත් කළේ අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරලා තිබුණ තීරණයේ විශේෂ වැඩසටහනට දෙමළ ජාතික සන්ධානයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්ත්‍රයන් මැතිතුමන්ට නොවැළැක්විය හැකි හේතුවක් මත එතුමාද වැඩසටහන සහභාගී නොවන බව සහ සහභාගී වීමට නොහැකි බව සඳහන් කර තිබුණා. එතුමා මඩකලපුව දිස්ත්‍රික්කයට හදිසි අවශ්‍යතාවයක් සඳහා ගමන් කළ තිබෙන නිසා ලබන සතියේ එතුමාගේ පැමිණීම සහතික කරමින් එතුමා මේ සතියේ යම් ආකාරයක පැමිණීමට නොහැකි බවක් සඳහන් කළා. නිසා ඒ පිළිබඳව අපිට දැනුවත් කරමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න. අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ අධිකරණ අමාත්‍යාංශ උපදේශක ඒ වගේම ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. එතුමාට ආරාධනා කරන්න හේතුවක් තිබුණා සහ මේ කෙටි දැනුම් දීම තුළ ඔබතුමාගේ පැමිණීම ඉතාමත්ම අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. කෙටි දැනුම් දීම තුළ ඔබතුමා වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් අපි ගෞරවයක් විදිහට සැලකනවා. එතුමාට ආරාධනා කරන්න ඔබතුමාට ආරාධනා කරන්න හේතු කීපයක් තිබුණා. අපි දැක්ක කතානායකතුමා පසුගියද සඳහන් කරලා තිබුණා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බලයක් නැහැ කියන කාරණය සම්බන්ධයෙන්. ඊට පිළිතුරු සපයමින් අද උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හිටපු අමාත්‍යතුමා සඳහන් කරලා තිබුණා නෑ එහෙම ගැටලුවක් නැහැ. ප්‍රස්තාව ප්‍රකාරව මේ පවතින තත්ත්වය තුළ යම් ආකාරයක පාර්ලිමේන්තුවේ බහුතරයක් වෙනුවත් විසිරුවා හරින්න නැත්නම් බලය මාරු වීම වෙනුවෙන් වන ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව ඇතුලේ අන්තර්ගතයි කියන කාරණය. එය මුල්තන් හිතියාගෙන ව්‍යවස්ථාවේ මේ වෙලාවේ පවතින තත්ත්වයන් සහ දේශපාලන බරාලගරයන් තුළ යම් ආකාරයක වන මාරුවීමක් ඇතුලේ කොහොමද ව්‍යවස්ථාව භාවිත වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයත් එතනින් මෙහාට ඇවිත් එක රටක් එක නීතියක් පිළිබඳව වන සංකල්පය මේ ආණ්ඩුව රජය ප්‍රමුඛව සලකවුවා සහ ඒ වෙනුවෙන් වන ප්‍රවේශයන් පිළිබඳව කතා කළා. මේ වෙනකොටත් මේ ප්‍රවේශයන් දිග් ගමනක් ඇවිත් තියෙනවා. ඒකට මොකද වෙලා තියෙන්නේ කියන කාරණය සම්බන්ධව කතා කරනවා. මේ මොන ප්‍රශ්න විසඳන්නත් එක රටක එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් මම දැක්කා ඊයේත් පෙරේදාත් මාධ්‍ය තුල වාර්තා කරලා තිබුණා විවිධ පුද්ගලයන් සහ භික්ෂුන් වහන්සේලා කරපු ප්‍රකාශයන් එක්ක. නිසා එහි භාවිතාව සහ එක රටක එක නීතියක් මුද්‍රාගත කිරීම වෙනුවෙන් වන සූදානම් පිළිබඳව අපි කතා කරමු. ඒ වගේම තමයි මේ වෙලාවේ රටේ පවතින තත්ත්වයක් එක්ක යම් ආකාරයක ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව සහ ගිවිසුම් ගතවීම පිළිබඳව සාකච්ඡා වෙන බරපතල විදිහට යම් ආකාරයක ණය පියවා ගැනීම වෙනුවෙන් වන ප්‍රවේශයේ අඩලුහුඩුවක් තිබුණොත් නොහැකියාවක් තිබුණොත් මේ පවතින තත්ත්වයට මොන වගේ අර්බුදයකට ලංකාවට නැත්නම් මේ රටට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ සඳහා වන සුරක්ෂිතතාවයක් අපේ රටේ නෛතික පද්ධතිය ඇතුලේ මේ ගිවිසුම් ගත වීම තුළ මොන වගේ ආරක්ෂාවක්ද අපිට තියෙන කියන කාරණේ සම්බන්ධයෙන්ුත් අපි අද විමසන්න සූදානම්. ඒ නිසා පුළුල් මාතෘකාවක් සහ මේ වෙලාවේ ඔබ පිළිතුරු අපේක්ෂාවෙන් එන ගැටලු කරනාවක් සම්බන්ධයෙන් අපි යූ.ආර්.ද සිල්වා මැතිතුමන් එක්ක සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. මම මුලින්ම යූ.ආර්.ද සිල්වා මැතිතුමනි මේ සාකච්ඡාව ගැඹුරු සාකච්ඡාවක් යනවා. 3-2 බලයත් අහිමි වෙලා පාර්ලිමේන්තුවේ සරල බහුතරයත් අහිමි වුණොත් සමහර වෙලාවට ජනාධිපතිවරයාලා පාර්ලිමේන්තුව විසිරුවන්න වෙයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බලය වෙන පිරිසකට දෙන්න වෙයි. මාරු වුණොත් සමහර වෙලාවට මේ මාරු වීම මතම යලි පාර්ලිමේන්තු මහමැතිවරණයක් ඇඳවීම වෙනුවෙන් ප්‍රවේශයකට යන්න වෙයි කියලා. එක් පැත්තකින් කියනවා හිටපු වර්තමාන කතානායකතුමා එහෙම කරන්න බෑ කියලා. හැබැයි හිටපු අමාත්‍යවරයෙක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා කියන නෑ කිසි ගැටලුවක් නෑ. ව්‍යවස්ථාවේ ඒ සඳහා වන ප්‍රතිපාදන තියෙනවා කියලා එතුමා 71 ආ වගන්තියේ ඒ සඳහා ප්‍රමාණවත් කියන කාරණයක් එතුමා සඳහන් කරනවා. මොකක්ද අත්තේ? මෙහිදී අපි මේ කරන්න යන්නේ මොකක්ද කියන එකයි වැදගත්ම දේ. අපි මේ කරන්න යන්නේ කාට හරි පාඩමක් උගන්වන්නද, ජනතාවට සේවය කරන්නද, ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්නද, එහෙම නැත්නම් tamunට නැති වෙච්ච දෙයක් ලබා ගන්නද, අර ගෙදරින් එළියට මොන හරි දායි කියලා බලාගෙන කෙලහලාගෙන ඉන්න පුද්ගලයන්ට මේක බාර දීලා අපි තෘප්තියක් ලබන්නද, ඉඟුරු දීලා මිනිස් ගත්තා වගේ වැඩක් වෙන්නද? මෙන්න මේවා තමයි අපි සාමාන්‍ය ජනතාව කල්පනා කර යුතු වෙන්නේ. ඉතින් මම නම් දකින්නේ මේ බලය මාරු කරනවා අපි මේක නැති කරනවා කියලා මේ කරන්නේ කාටද මේ කරන්නේ රටට. මේ රටට අපි බලය දීලා තියෙනවා පුද්ගල සංඛ්‍යාවකට. ඒ පුද්ගල සංඛ්‍යාවට යම් කාල පරිච්ඡේදයක් දීලා තියෙන්නේ ඒ අයට ඒ කතාව කරගෙන යන්න. හැබැයි ඒකෙදි යම් සීමාවල් තියෙනවා. කිව්වා වගේ අවශ්‍ය නම් ජනාධිපතිතුමාට තව ටික කාලෙකින් එයාට බලය හම්බ වෙනවා.
එයාගේ මතය අනුව විසිරුවා හරීම. දැන් ඉස්සර අවුරුද්දක තිබ්බ කාලේ වෙනස් වුණානේ. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාට ඒ කරන ක්‍රියාවලිය තමන් විසින්ම හිතලා මේක සාර්ථක වෙන්නේ නැහැ මේ ඉන්න වර්තමාන කණ්ඩායමත් එක්ක මට කරන්න බැහැයි කියලා තීරණය කළා. ඒක විසිරුවා හැරීමක් සිදු කරන්න පුළුවන්. ඒ කොච්චර කාලෙකින්ද ඒ තව ඉදිරියට තියෙන කාල සීමාව දැන් මෙතුමාගේ කාල සීමාව තුළ කියන්නේ ආණ්ඩුව පත් වෙලා යම් කාල සීමාවක් අවුරුද්ද තියෙන එක වෙනස් වුණා නේද? ඒ වෙනස් වුණත් එක්කම තමයි ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ එතුමාට ලැබෙන කාල සීමාව සම්බන්ධයෙන්. ඒතර එතනදී වැදගත් වෙන දේ තමයි මේකෙදි ඔය කතන්දර එන්නේ දෙන්නෙක් දෙපැත්තේ හිටියනම්. මේ දැන් ඇවිල්ලා තියෙන එක දැන් අපේ ඔක්කොම ජනතාව එකතු වෙලා දෙකම ජනාධිපතිකමයි ඊළඟට පාර්ලිමේන්තුවයි දෙකම එක කණ්ඩායමකට දුන්නානේ. ඒතකොට ඒ දෙකොල්ල අතර විශ්සකයක් ඇති වෙලා තමයි එහෙම වෙනවනම් ජනාධිපතිතුමා තීරණයක් කරන්නේ මට මේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න බෑ මං කැමති නෑ වැඩ කරන්න. නමුත් අර පාර්ලිමේන්තුව තුල ඉන්න ඒ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම කියන්නේ මුළු පාර්ලිමේන්තුව තුලම සිටින අයත් හැකියාව තියෙනවා බහුතරය පෙන්නලා ඉවරලා මේ තියෙන දැන් වර්තමාන ආණ්ඩු කරන ක්‍රමයට ආණ්ඩු පක්ෂයට එරෙහිව අපිට වැඩිපුර සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මේක කරන්න බෑ අරවුල් තත්ත්වයක්. ඒ විපක්ෂය වැඩි වුණාම. ඒතකොට ඒ නිසා මේක විසිරුවා හරින්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. යම් ආකාරයක 225කින් සංයුතියක් තියෙන පාර්ලිමේන්තුවේ 213ක් පෙන්වුවොත් දැන් යම් ආකාරයක බලය අපිට දෙන්න කියලා කියන කණ්ඩායම එකතු වෙලා 213ක් පෙන්වුවොත් ඒ පෙන්වූ සැනින් යම් ආකාරයක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගන්න විශ්වාසය දිනා ගන්න කෙනා මත පදනම් වෙලා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන පාර්ලිමේන්තුව ඉස්සරහට යන්න පුළුවන්ද? නැත්නම් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රකාරව ජනාධිපතිවරයාට මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඉස්සරහට අන්න ඒක තමයි ක්‍රමය. ඔබ නිවැරදිව කිව්වා වගේ එහෙම නැත්නම් බලය වැඩි ප්‍රදේශකයේ කණ්ඩායමින් කියනවා අපිට පුළුවන් කරගෙන යන්න අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඒ නිසා අපිට නායකත්වය දීලා කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. එතකොට ජනාධිපතිතුමා තමයි අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාට ඒ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ අපිට බහුතරය තිබුණා වුණාට ගෙන යාමට හැකියාවක් නැහැ. අපි මැතිවරණයක් සඳහා ගිහිල්ලා අපි ජනතාවගෙන් කැමැත්ත අරගෙන ඒ ජනතාවගේ වැඩි කැමැත්ත තියෙන කණ්ඩායම අපි පත් කරගමුයි කියන කතාව ඉදිරිපත් වුණොත් අන්න එතකොට ජනාධිපතිතුමාට විසිරුවා හැරීම සිද්ධ කරන්න සිද්ධ. දැන් සමහරවිට කතානායකතුමා සඳහන් කරනවා මහින්ද මැතිතුමා සඳහන් කරනවා නෑ එහෙම වුණාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. මේක මේ නොදැනුවත්ව කරන ප්‍රකාශයක් කියලා එතුමා සඳහන් කරනවා. ඇත්තටම තත්ත්වය නෑ ඉතින් වෙලා තියෙන්නේ වෙන කරන්න දෙයක් නැත්තම් ඒක කරන්න නැතුව තේරුමක් නැහැ නේද? නෑ ඒක තමයි දැන් වෙන කරන්න දෙයක් නැත්තම් කරන එකයි ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයි සමහරලාට වෙනස් වෙන්න පුළුවන් නේ යුවර්සිල මැතිතුමා. ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය අනුව යම්කිසි මන්ත්‍රීවරයෙකුට ඒ අත්සන් සංඛ්‍යාවක් ලබාගෙන ගිහිල්ලා කතානායකට එක බාර දුන්නාට පස්සේ ඒ තියෙන ක්‍රමවේදය ඒ කියන්නේ නියමිත අත්සන් සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා නම් කතානායකතුමාට ඒක බාර ගන්න සිද්ධ වෙනවා. ඒතර බාරගත්තට පස්සේ ඊටු ටික තියෙන පාර්ලිමේන්තුව සතුව. ඒතර ඒ පාර්ලිමේන්තුව සතුව ඒතන විවාදයක් තබලා එතනින් ඒ අය බහුතරය පෙන්නුවා. දැන් මේක අපි අත්දැකියවන්නේ සිරිසේන ජනාධිපතිතුමා ඉන්න අවස්ථාවේදී ඒ සිරිසේන ජනාධිපතිතුමා හැදුවා කණ්ඩායමක් වෙනම පත් කළා දින 52 ආණ්ඩුව පිහිටෙව්වනේ. නමුත් ඒක ගිහිල්ලා ඊට පස්සේ බහුතරය පෙන්නුවාම මොකද්ද උනේ? බහුතරය පෙන්වන්න පුළුවන් කියලා දෙපැත්තම කිව්වා. බහුතරය පෙන්වන්න බැරි වුණා. ඒතකොට බැරිවද පෙන්වන්න බැරි වුණා දින 52කින් ඒක ඉවත් වෙන්න තිබුණා. ඒ අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණයක් කිව්වා මේ පත්වීම මේ නැත්නම් මේ සංයුතිය කරපු එක වැරදි කියලා. ඒ ඇවිල්ලා නීතිමය තත්ත්වය අනුව හැබැයි එතෙන්දී ඒ වෙලාවේදී හරියාකාරව කල්පනා කළේ නැහැ ඒ වෙලාවේදී පාර්ලිමේන්තුවේ ඉන්න අය ඒගොල්ලෝ කල එකට එක කිරීම. ඒ කියන්නේ අර දින 52ක් හැටියට තියෙන රජය පත් කරේකට කේන්තියට ඒ අයට හොඳටම ඒ තියෙන පාලනයට කරගෙන යන්න බැරි වුණත් දසොන් ඒ ওই ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලිව ඒකෙදි කරන්න තිබුණා ඒ කටයුතු. ඒගොල්ලන්ගේ තමයි හැකියාව තිබුණේ. ඒ අය ඒ වෙලාවේදී රටට සේවයක් කිරීම සඳහා මම එතන ඉන්නේ. රටට සේවයක් කිරීම සඳහා ඒ වෙලාවේ යුගයේ අවශ්‍යතාවය එතන තිබුණා. මේක වැඩක් නැහැ නේද? දැන් ඒ වගේ තත්ත්වයක්ද මේ උද්ගත වෙලා තියෙන්නේ. අන්න එතනයි අපි සංසන්දනය කරන්න ඕන දැසෝ. මේ කරන්න හදන්නේ ඒ වගේ තත්ත්වයක් ඇති. අපි යුවර්සිල මත මේකෙන් පස්සේ වන පසුකම්පනයන් පිළිබඳව අපි කතා කරමු. දැන් යම් ආකාරයක මේ පවතින තත්ත්වයේ ඇතුලේ එහෙම කරන්න පුළුවන්ද? බැරිද කියන කාරණා සම්බන්ධයෙන් තමයි මේ වෙලාවේ තියෙන බැරිකම නෙමෙයි පුළුවන් අර කිව්ව මේ ගම්මන්පිල මේ
හිටපු අමාත්‍යතුමා දැන් මන්ත්‍රීතුමා කියන ආකාරයට ඒක කළ හැකි. ඒක තමයි නීතිමය තත්වය. ඒක න කිසිදු සැක සංකාවක් නැහැ. නමුත් ඒක තුල කරන්න හැකියාව නැද්ද කියන එක ඔබතුමා කිව්වා වගේ අපිට විසඳන්න වෙනවා. නමුත් නීතිමය වශයෙන් කවුද අපේ කතානායකතුමා කියන්නේ නිකන් ආවට ගියට ඒක කරන්න බෑ. ඒකට යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. දැන් යම් ආකාරයක මේ වෙලාවේ මාධ්‍ය තුල සමහර තැන්වල වාර්තා වෙනවා වර්තමාන අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරේ බහර දෙන්න සූදානම් කියන කාරණය සම්බන්ධයෙන් මේක මාධ්‍ය විතරයි. හැබැයි අග්‍රාමාත්‍ය කාර්යාලයත් මේ පිළිබඳව වන තත්ත්වය පිළිබඳව නිවැරදි කිරීමක් කරලා තිබුණා. එහෙම සූදානමක් නැහැ කියන කාරණය සම්බන්ධයෙන්. යම් ආකාරයකින් එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්ද? මේ තියෙන ව්‍යවස්ථාව අනුව සප්‍රතිපාදනය ප්‍රකාර. එතන වෙන්නේ මෙහෙම නිදසුන් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ සාමූහිකව එකතුමිතා කටයුතු කිරීමක් නේ. එතකොට එතෙන්දී ජනාධිපතිතුමා තීරණය කරනවා රටේ අවශ්‍යතාවය මත මම කැඳවනවා සියලුම පක්ෂ කණ්ඩායම් ගෙනල්ලා ඒ රැස්වීමක් කැඳවනවා. එතකොට එතෙන්දී එකඟත්වයට පත් වෙනවා නම් රට පාලනය කර යුත්තේ එකම පක්ෂයකින් නොව ඒ එකතු වෙලා තියෙන කණ්ඩායමක් හැටියට අනුව තමයි යන්න ඕන. එක සර්වපාක්ෂික සමුළුවේ ප්‍රතිඵලය ඒකයි අවසානයේ. ඒතකොට එතෙන්දී තීරණය කරනවා නම් ඒකේ ඉන්න කාටද අග්‍රාමාත්‍යතුමා හැටියට පත් කරන්න පුළුවන්. දැන් ඉන්නපු අග්‍රාමාත්‍යතුමාට ඉන්න පුළුවන් ඒ සර්වපාක්ෂික සමුළුවට ගිහිල්ලා ඒ කණ්ඩායමක් හැටියට මේ රට පාලනය කරන්න තීරණය කරනවා. එතනදි වෙන්නේ දසුන් ඒකදී බල හුව මාරුවක්. ඒ කියන්නේ එතනදී තම සොකමැත්තෙන් අයින් වෙලා එතනට මේ හිටපු අගමැතිතුමාට දෙනවාද කියන්නේ. ඉතින් ඒක ඒවා නිකන් මේ මං හිතන්නේ මාධ්‍යමවන දේවල් විතරයි. සොකමැත්තෙන් ඉවත් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දුන්නාත් එයාට විතර තනියෙන් කරන්න බෑ. ඒක තමයි ව්‍යවස්ථාව ප්‍රකාරව දැන් අගමැතිවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන් තියෙන විධිවිධානය තුළ තියෙන පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගෙන පුද්ගලයාට මේක ලබා දෙන්න කියලා. ඉතින් ඒක නෙමෙයි ඔබතුමා නිමරදී කිව්වා වගේ දසුන් ඒක යන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුවට ගියාම ඇති සර්වපාක්ෂික සමුළුවේදී එකඟ වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔය ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ යම් ආකාරයක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක තමයි ව්‍යවස්ථාව බලාපොරොත්තු වෙන්නේ. දැන් යම් කිසි විදියක නායකත්වයේ අරගන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ නායකත්වයේ ගන්න. නැත්නම් පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත තියෙන පුද්ගලයන්. ඕක තමයි ව්‍යවස්ථාවේ පැහැදිලිව කියන්නේ. යම් ආකාරයක ප්‍රශ්නයක් මතුවෙන හැකියාවක් තියෙනවද පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනය ඇතුළෙන්පත් වෙන්න ඕන කියලා? නෑ එහෙම දෙයක් නෙමෙයි. වැඩි කැමැත්ත තියෙන පුද්ගලයා. ඒ වැඩි කැමැත්ත දිනා ගන්න පුද්ගලයා තමයි එතන වෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාව දැන් මෙතනදී ඇවිල්ලා පක්ෂ තත්ත්වයෙන් මිදිලා සර්වපාක්ෂිකව කටයුතු කරන්න හේතු කාරණා වෙන්නේ රටේ සුභසිද්ධිය සඳහා නම් ඒ වගේ අවස්ථාවක අගමැතිතුමාට වඩා මම නම් දකින්නේ මේ කවුරු අගමැතිතුමා වෙන එක නෙමෙයි දැන් පවතින ඉන්න අපේ මේ වෙලාවේ ඉන්න මේ හිටපු ජනාධිපතිතුමා අගමැතිතුමා හැටියට කටයුතු කරන එක නෙමෙයි එතන තියෙන ප්‍රශ්නේ. නමුත් මේක කරගෙන යන්න එකම කණ්ඩායමකට පුළුවන්කම තියෙනවද? එහෙම නැත්නම් සියලු දෙනාගේම මොළවල තියෙන ඒ කියන්නේ තමන්ගේ ඔළුවේ තියෙන දේවල් එකතු කරලා එක මේසයක ඉඳගෙන මේ රට වෙනුවෙන් කතා කරනවා. දැන් මෙතනදී වැදගත් වෙන දේ දසුන් අපි යම්කිසි කාල සීමාවකට පක්ෂ පාට වෙනස් කරලා පැත්තකට දාලා අපි එකමුතු වෙන්න සූදානම්ද කියන. ඉතින් ඒකට සූදානම් නැහැනේ. ඒක හොඳටම පැහැදිලිනේ. තමන්ගේ බලය ලබා ගැනීම සඳහා මිසක් මේ තියෙන ප්‍රශ්නය භාවිතා කරන්නේ අද දේශපාලන කණ්ඩායම් තමන්ගේ වාසිය තකා ගන්න විසක්ක ජනතාවට සේවය කරන්නේ නෙමෙයි. මට ඒක හොඳටම පැහැදිලි. ඕන් කර කියා කරන දේවල් වලින් ඒ ප්‍රශ්නේ මත. එතකොට අපි කාටද මේ බලාපොරොත්තු? ජනතාව හරි අසරණයි. ජනතාවට මේ රජයෙන් කරනු ලබන යම් යම් අදූරදර්ශී ක්‍රියාපටිපාටියන් දැකලා ඔවුන් කම්පා වෙලා ඉඳලා කාටද දෙන්නේ මේක කරගෙන යන්න? එතකොට අර මම කිව්වා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නෙමෙයිනේ කළ යුතු වන්නේ. ඒතකොට එතෙන්දී මම හිතනවා මේ වෙලාවේදී මේ අද තියෙන තත්ත්වයේ උන සර්වපාක්ෂික සමුළුව තමයි මේකට හොඳම ප්‍රතිකර්මය. ඒක තමයි අපිට මේවට න්‍යායන් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමා සඳහන් කරන විදිහට සර්වපාක්ෂික සමුළුව තමයි මේකට හොඳම ප්‍රතිකර්මය කියලා කිව්වද? ඒ ප්‍රතිකර්මය කරන්න යම් ආකාරයකින් එකතු විය යුතු අපි හිතමුකෝ සත්කමක් කරන්නොත් අවශ්‍ය කරන වෛද්‍යවරුන් ඉන්නවා ප්‍රතිකාර කරන්න ඕන කණ්ඩායමක් ඉන්නවනේ. සමහර වෙලාවට
නිර්වින්දන ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා නැතුනොත් එහෙම සත්කම කරගන්න වෙන්නේ නැහැ නේ. දැන් සමහරවල්ලාට තියෙන සර්වපාක්ෂික සමුළුවේ අපි දකින පාර්ලිමේන්තුවේ නියෝජනය කරන බොහෝ දෙනෙක් නැහැනේ. අනිවාර්යයෙන්ම එහෙමුණොත් එහෙම ප්‍රතිකර්ම නිවැරදිව තුනොත් එතන වෙන්නේ නැහැ නේ. ඒක තමයි කියන්නේ දැන් ඒ දර්ශනය ඉදිරිපත් කරපු එක අපි හැමතිස්සෙම විවේචනය කරනවා. ඒතකොට ඇයි Taman ඒකට ගිහිල්ලා බලලා කතා කරලා ඒ දේවල් ඉදිරිපත් කරලා ඒ මේසේ ඉදිරිපත් කරලා ඉවරලා ඒවා ක්‍රියාත්මක කරන්න නැත්නම් එළියට ඇවිල්ලා Tamanට කතා කරන්න පුළුවන්. එතකොට ජනතාව ඒ පස්සුපස එනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. දකින්නකොටම කරන්න යන දෙයට අනිත් පැත්තට කියනවා. ඉතින් මම දකින්නේ අන්න එහෙම අසුබවාදී විදියට කටයුතු කරන එක ගැන මම හිතනවා වැරදි කියලා. මොකද ඒකට හේතුව අපි මේ වෙලාවේ බලන්නේ අපේ රට තව අවුරුදු දෙකක් තුල කිසිම මැතිවරණයක් හෝ පක්ෂමාරුවක් වීම නෙමෙයි එතන වෙන්න ඕනේ. කණ්ඩායම් හැටියට එකතු වෙලා දැන් මේ වෙලාවේදී ඔබතුමා දැක්කා යම් යම් ආර්ථික ජාතික ආර්ථික සභාවට සහාය වීමට උපදේශක කමිටු සමාජිකයෝ ගෙනවා. මෙතන හොඳ වැඩක් ඒක සිදු වෙනවා. ඉතින් ඒකේ වැරදි හොයන්න ඕන තරම් පුළුවන්. ඒකේ ලංකාවේ සිටින විශාල විද්වත් මේගොල්ලෝ ප්‍රෝජෙන්ට ගත්තේ නැති එකනේ උනේ. මේ රජය ඒ අයගේ ක්‍රියාකාරීත්වය හරියාකාරව උපයෝගී කරගත්තාද කියන ප්‍රශ්නය මතුවෙනවානේ. මෙතනදී ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයත් ඔබතුමා බලන්න. මහ බැංකුවේ අය ගෙනල්ලා එතුමා කතා කරන කතාව අහගෙන හිටියාම අපිට තේරෙනවා එතුමා කොතරම් කම්පාවකින් ඉන්නේ කියලා. ඒ නිලධාරි වාදයේනේ. ඒ කියන්නේ ඒ මහ බැංකුවේ ඉන්න අය තමන්ගේ රටට හරි සේවයක් කරන්න උපදේශයක් දෙනවද? දැන් ඔබතුමා නොකිය කියන්නේ දැන් යම් ආකාරයක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන හරි බහුතරය පෙන්නලා හරි මේ වෙලාවේ බලය මාරු කිරීම නෙවෙයි මේකට තියෙන ප්‍රතිකර්මය. දැන් මේ පවතින තත්ත්වය ඇතුලේ මේ ප්‍රවේශයන් ඇතුලේ අරගෙන යන වැඩපිළිවෙලට සහාය දීම සියලු දෙනාගේ එක රශිය තුළ සහාය දීම මේක තියෙන උතුම් උත්තරය කියලා ඔබතුමා කියන්නේ. ඉදිරිපත් වෙන්න ඕනේ දසුන්. එහෙම නැතුව මේක මෙහෙම වෙයි අරොහම වෙයි කියන එක නෙමෙයි. අනිත් පැත්තට කණ්ඩායම ගැනත් එහෙම සමහර වෙලාවට කියන්න පුළුවන්. ඒ සමහර වෙලාවට දැන් ඔබතුමාලා ඉදිරිපත් වෙන්න කියලා කිව්වට ඒ ඉදිරිපත් වෙන දුගේ සහාය ලබා ගන්න හැරේ ඒ ප්‍රවේශයන් කාරුණිකව හැරේ යම් ආකාරයේ සාධනීය විදිහට පිළිගන්න හැරේ යම් ආකාරයක පාලක තන්ත්‍රයේ සූදානම්ද කියන කාරණේ සම්බන්ධව යම් විවේචන තියෙනවනේ. නෑ ඒක ගැන හිතන්න වෙන්නේ අසුබවාදී හිතුවොත් කියලා. දැන් බලන්න මේ මම කියන්නේ මේ කණ්ඩායමත් එක්කන්ට ඇතුල් වෙලා තියෙනවා. දැන් මෙතනදී දසුන් මේ අය ඇවිල්ලා සාකච්ඡා කරලා උද්ගත වෙති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට ඒ කියන කණ්ඩායම එකතු වෙලා දීලා තියෙනවා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 5ක්. ඉතින් ඒක ගැන ඒ මිනිසුන්ට තිබ්බනේ අපිට එන්න ඕනේ නෑ ඔවා. ඔය මංසර ඔක තේරෙන්නේ නැහැ කියලා නිකන් ඉන්නේ. ඒ මිනිස්සු කල්පනා කරලා රට ගැන. ඒ අය ඇවිල්ලා දීලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් මේ රජේ ඒක කරන්නේ නැත්තම් එහෙනම් ඉතින් අපිට වෙන ප්‍රශ්නයක් මතුවෙනවා. එතන ඇත්තටම මේ වෙලාවේදී පළවෙනියටම කළ යුතු හොඳම විසඳුම කරන්නේ නැතුව ඒකේ අවසාන ප්‍රතිඵලය දරුණුවේ දැන් මේ මිනිස්සු පාරට බහි දැන් මොන විදිය වෙයිද දන්නේ අපි තව රහස් ක්‍රම තියෙනවා කියන්නේ ඒව කියන එක වැරදි මන්නම් කියන්නේ. ඒ කියන්නේ මොකද තමුන්ගේ අර ඉස්සර පරණ කාලේ දේවල් අලුතෙන් මතක් කර දීමක්ද කියලා මට හිතෙනවා බලාගෙන ඉන්නකොට. එහෙම හොඳ නැහැ. අපිත් එනවා ගිහිල්ලා බලමු. බලලා ඉවරලා අපි ඉදිරිපත් කරනවා මෙන්න මේ මේසෙට දෙනවා මේ දේවල් කරන්න. මේ විදිහටයි කළ යුතු වන්නේ. අපි කිව්වා ජාත්‍යන්තර මොකද්ද මුල්‍ය අරමුදලට යන්න කියලා ඉස්සල්ලා. ඇයි ගියේ නැත්තේ? එහෙම නෙමෙයි. ඒවා යා යුතු අවස්ථාවල් තියෙනවා. මුදල් ගෙවන්න බෑ. දැන් ඔබතුමා දැක්කද අපි බංකොලොත් වෙනවයි කියලා මුලින්ම කතන්දරේ කිව්වා. 2022 ජනවාරි 18 වෙනිදා රට බංකොලොත් වෙනවයි කියලා කිව්වේ. මෙන්න මේවා තමයි වැරදි දේවල් දසුන්. මොකද රටේ මහ ජනතාව හරිම කම්පාවෙන් බලාගෙන ඉන්නවා. මේ මිනිස්සු කියන දේවල්. ඉතින් අපේ මාධ්‍යත් ඒවා ලොකු කරලා පෙන්නනවා. දැන් සමහරලාට ඉතින් දැන් මාධ්‍යත් ලොකු කරලා පෙන්නනවා කියලා කියන්නේ URL මත සමහරලාට අනතුරු දැක නොපෙන්වා සිටීමත් යම් ආකාරයක මාධ්‍යකරණ වැරද්දක් නේ. දැන් ওই කියපු කාරණාව කෙනෙකුට කියන්න පුළුවන් ඔබතුමා මොනවද කියන්නේ කියපු දේ දැන් වෙලා තියෙනවානේ. එදා කියන දේකට කරුණු දුන්නා නම් ආණ්ඩුව මේ දේ අද වෙන්නේ නැහැ කියලාත් කෙනෙකුට අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. මොකක්ද කියන දේ කරන්නේ දැන් බලන්න. ආර්ථික වශයෙන් කඩා වැටෙන අභියෝගයක් එනවා කියලා එදා කියපු දෙක. ඔය කියපු බංකොලොත් වෙනයි කිව්වේ මොකද්ද අර මුදල ගෙව්වේ නැත්තම් බංකොලොත් වෙනයි කිව්වේ. ගෙවන්න විදිහක් නැහැ ලංකාවට. ගෙව්වේ නැත්තම් බංකොලොත් වෙනවා. දැන් මේකට ක්‍රම දෙකක් තිබුණානේ කරන්න දසුන්. පළවෙනි ක්‍රමය හොඳයි. ඒ මුදල අපි එකතු කරලා කොහොම හරි ගෙවනවා. පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය අපි ණය ව්‍යුහගත කරනවා. ප්‍රතිව්‍යුහගත කරනවා. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි ඒ ඈත් එක්ක සාකච්ඡා. ඉතින් මේකෙන්දී දසුන් හංගල ගහන දෙයක් තියෙනවානේ. මම ඒකයි කල්පනා කළේ මොකද්ද මේ කියන කතාව. මේ මුදල ඇවිල්ලා මේ ඩොලර් ගෙවන්න තිබ්බේ 18 වෙනිදා තිබ්බේ ඩොලර් මිලියන 500. මේ 500 කොහෙන්ද ගෙවන්න සිද්ධ වුණේ මොකද්ද?
මේ රජය ඇවිල්ලා ගත්ත මුදල් ණයක්ද මේ හිතුමතේ ගත්ත ණයද මේ ගෙවන්න තිබෙන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා වන කාල සීමාව තුළ ගත්ත මුදල් ප්‍රමාණය ඔබතුමා දන්නවා ඇති සමහරට දසුන් මිලියන 12550ක්. ඉතින් මේක ගෙවන්න වෙනවනේ අපේ රටට. ඉතින් එතකොට මේක ඇවිල්ලා කාටවත් වඩ මේ වැරදි පටවන එක නෙමෙයි. දැන් ඒ රජයත් යම්කිසි හේතුවක් උඩ අපි ගමු අපිට පසුගිය දේවල් වලට වැරදි කියලා වැඩක් නැහැනේ. ඊට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඩොලර් මිලියන 5000ක් අරගෙන තිබුණ එකට මේගොල්ලෝ ඒක ගෙවනවා අපි ණය උගුලක හසු වෙලා තියෙනවා කියෝ ඒ 5000 ගෙවුවා විතරක් නෙමෙයි ඒගොල්ලොත් ණය අරගෙන 12050ක් දක්වා ගියා. එතකොට ඒ ණය ටිකට අපි හිර වෙන්නේ පළවෙනි ගෙවන්න තිබුණේ ඒ මේවා ජාත්‍යන්තර බැඳුම් කරනේ. ඒ බැඳුම් කරවල කාල සීමාවක් තියෙනවා කල්පිරෙන. ඒ කල්පිරෙන තිබුණේ 2020 ජනවාරි 18 වෙනිදා. ඉතින් ජනවාරි 18 වෙනිදා අපි බංකොලොත් වෙනවා කියලා මිනිස්සුන්ට කියපු කතාව ඒක නැති වුණා ඒක ගෙව්වති. දැන් මේගොල්ලොත් කරන්නේ මොකක්ද කියන්නේ ඒකට කටයුතු කරලා ඒක ගෙවලා දැම්මා. දැන් ඊටු ටික කොහොමද කරගෙන යන්නේ කියලා ඊළඟ පස්සේ මතුවෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි එක එකනාගේ කීමට අනුව කටයුතු කරනවද? එහෙම නැත්නම් දසුන් අපි මෙතෙක් කල් කරගෙන ආපු දේවල් දිහා ආපස්සට බලලා අපි යම් කිසි විදියකට ණය ගෙවන ගමන් අපි අනිත් පැත්තෙනුත් අපේ දේවල් වර්ධනය කර ස්වදේශීය දේවල් වර්ධනය කළා අපේ තියෙන පිටරටට යවන දේවල් උත්සාහ කරලා වැඩි දියුණු කරලා කටයුතු කරේ නැත්තම් අපේ ශ්‍රමිකයන්ගෙන් එන දේ බලන්න එතනත් කරේ වැරදි දෙයක් නේද? ඒ කියන්නේ ඩොලර් එක අපි කිව්වා 200 තමයි අපි දෙන්නේ 210ක් ඕනනම් දෙන්නම් පොඩි රුපියල් 10ක් වගේ අර පොඩි ළමයින්ට කරන වෙන. ඉතින් මේ මිනිස්සු කලේ මොකද්ද? ඊට පස්සේ මේ අයථාක්‍රම මගින් මේ මුදල් සම්ප්‍රේෂණය කළා. ඒතකොට ලංකාවට මුදල් ඩොලර් නැහැ. දැන් ආපහු පාවෙන්න ගත්තාම ඔන්න ටික ටික වැඩි වෙනවා. ඉතින් මේ මිනිස්සු එතකොටත් බයයි. ඒ අතරතුර විපක්ෂයේ අපි විශ්වාස කරන يعني යමක් දැනුම ප්‍රාමාණික දැනුමක් තියෙන මේ മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවේ දෙදරන්න කෑ ගහලා කිව්වනේ බංකොල 3යි කියලා බැංකුවක්. ඊට පස්සේ එතුමාම සාකච්ඡාවක් තියලා කියනවා නෑ නෑ එහෙම දෙයක් වුණේ නෑ. ඒක හරි වැරදි. ඒ වගේ දත්ත නැත්තම් ඒ වගේ වටිනා බැංකුවක් අපේ රටේ තියෙන එකක් දසුන් එහෙම බංකොල 3යි කියන එක මිනිස්සු විශ්වාස කරනවා. එහෙම කිව්වහම මිනිස්සු කම්පා වෙනවා. ඔබතුමා දන්නවා ඇති පෞගේ කාලෙදී ඔය මේ ද ෆිනෑන්ස් කම්පැනි නැති උනේ මොන හේතුවද? අර ඒ මාතර පැත්තේ හිටියා පොලි මුදලාලි කෙනෙක්. ඒ මේ ගිනි පොලි දෙන කෙනෙක් හිටියා. ඔහුගේ ගාව තිබුණු මුදල් ටික ඇද්ද ගමන් සියලුම මුදල් අදින්න ගත්තාම ඔහු අත්අඩංගුවට ගත්තාම ඌට ගෙවන්න බැරුණා. මේ ෆිනෑන්ස් කම්පැනි තිබ්බ ඔක්කොම මුදල් අදින්න ගත්තාම සියලුම මුදල් ලබා ගත්තා. වැටෙනවා. දැන් මේ බැංකුවටත් වෙලා තියෙන්නේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික එන්න ඕනේ. මේ පොලි ටික ගෙවෙන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ කල්පනාකරණය කරගෙන බොහොම අමාරුවෙන් යන අවස්ථාවේ එක දෙයක් පොඩි ප්‍රමාදයක් වෙච්ච ගම බැංකුව කඩා වැටෙනවා කියලා කියන්න පුළුවන්ද? දැන් මොනවා හරි ක්‍රමවේදයකින් යම් ආකාරයක මේ පවතින අර්බුදකාරී තත්ත්වය සමහරවිට බලපෙරළියක් වෙනුවෙන් කොතනකදී හරි වුණොත් මාරු වුණොත් අර දින 52 ඇතුළතදී මහලොකුට සාකච්ඡා කළා වගේ व्यवस्था අර්බුදයක් යන නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවද? ප්‍රවේශයක් තියෙනවද? ශ්‍රේෂ්ඨාධිකරණයේ සරණ පතා හරි පිහිට පතා හරි යන තත්ත්වයක් නිර්මාණය වෙයිද කියලා කෙනෙක් අහුවොත් මොකද ඔබතුමාට? ඒක මේ වෙලාවේ කියන්න අපහසුයි දසොන්. මොකද ඒ ගන්න ප්‍රවේශය අනුවයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ නීතිමය ප්‍රතිපාදනයට අනුව ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයත් කියයි ඔබලා අනුගමනය කළ ක්‍රියාපටිපාටි හරි ඒ අනුව ඒ ක්‍රියාපටිපාටි කරන්න පුළුවන්. නමුත් ඒක කරන්න බැරුව වෙනත් අයථා ක්‍රමයකට මේ ප්‍රවේශයක් වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවක සමහර වෙලාවට යුවර්ත් සිල්වන්තයා මේ දැන් වර්තමාන කතානායකතුමා කරපු ප්‍රකාශය මහින්ද යාපා මැතිතුමා කරපු ප්‍රකාශයත් අද උදේගම්මන් පිළ මැතිතුමා කරපු ප්‍රකාශයත් අතර යම් මැදකින් නම් බලනකොට නිකමට හිතනවා අර්බුදයක් නිර්මාණය වේ. මෙහෙන් පුළුවන් කියන අරහෙන් බෑ කියන. ඒ අනිවාර්යයෙන්ම ඉඳන් කණ්ඩායමක් උසාවි යනවනේ. ඒ එහෙමුණොත් එහෙම අර යලි ගැටුමක් ඇති වෙයි හෝ යලි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අර්බුදකාර කියන්නේ දැන් ඒ වෙලාවේදී අධික ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි ඒ වගේ අවස්ථාවක අත නිරූපණය කරලා ඒ සුසු ක්‍රියා ඒ තියෙන නියෝගය ලබා දෙන්න සිද්ධ වෙන්නේ. ඒක ඇවිල්ලා ඒ වෙලාවේදී අපි මතක තබා ගන්න ඕනේ දසුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ රටේ තියෙන ප්‍රශ්නේ ගැන නෙමෙයි බලන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ නීතිමය තත්ත්වය. අපේ රටේ හරියටම
ව්‍යස්ථාව සුරක්ෂා ඔය 2000 ඔය දින 52 සිද්ධියේදී රට ගැන නෙමෙයි ඊතර කල්පනා කළේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ ඒව හොයන්න. ශ්‍රේෂ්ඨාධිකරණය හැංගීම් වලට බහල් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියමිත නීතිමය තත්ත්වයේ අනුව ව්‍යස්ථාව උල්ලංඝනය වුණාද නැද්ද? ඒක තමයි උත්තරීතර අපේ. ඒ උත්තරීතර ව්‍යස්ථාව උල්ලංඝනය වුණොත් එහෙම රටේ අයගේ තියෙන ප්‍රශ්නය ගැන ඒ අයට අනුකම්පා කරන්න වෙන්නේ ආපහු පාර්ලිමේන්තුවටම තමයි. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නියෝගය දුන්නේ. එතකොට ඒ වෙලාවේදී කළ යුතුව තිබුණේ ඒක නෙමෙයි වුණාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නියෝගය නිසා අර යම් කිසි කෙනෙක් තෘප්තිමත් වෙලා ඒ කාලේ කරා. ඒකයි උනේ. නමුත් දැන් මෙතනදිත් වෙන්නේ ඕ වගේම දෙයක් තමයි. ඔබතුමා නිවැරදිව කිව්වා වගේ අපි මේ කරන්නේ රටේ ජනතාවට අපි ගාව තියෙනවා සම්පූර්ණ විසඳුම්. අපිට ආධාර ගලාගෙන ඉන්නේ සූදානම්. අපිට අර කවුද කිව්වා වගේ යාළුවෝ පිටරට ඉන්න අය දෙන්න ඇස්සි සල්ලි. ඔක කර කියන්න පුළුවන් දේවල්. කොහොම හරි කියලා ජනතාව මේ තියෙන පීඩනයේ යම් ආකාරයක සහනයක් බලාපොරොත්තු වෙන පාරට බැස්සොත් ජන කැරලියක් ඇති වුණොත් යම් ආකාරයෙන් ජන නැගිටීමක් සිද්ධ වුණා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න නෑ. අපි වෙන්න හොඳ නෑ කියන කාරණාව හරි. දැන් අපිත් අපේක්ෂා කරන්නේ නෑ. යම් ආකාරයක සිද්ධ වුණොත් මං කියන්නේ ඔබතුමාගේ විශ්වාස කරන්න මං කියන්නේ ඔබතුමාගේ මේ අර්ථ නිරූපණය සහ නීතියේ තියෙන ප්‍රතිපාදනය මම ඔබතුමාගෙන් විමසන්නේ. වුණොත් ඉතින් මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ඒක තමයි අවසානයේදී මොකද වෙන්නේ? 88 89 කාලෙට අපි යනවා. ඒ වගේ තත්වයක් යටතේ අහිංසක පුද්ගලයෝ සිරගත වෙනවා. මේ අය ඒක මතින් බලය ලබා ගන්නවා. සිරගත වෙන මිනිසුන්ට කවුරුත් නැහැ. එහෙම පාරට බැස්ස සැනෙන් දැන් ඔබතුමා මොකද දැන් එහෙම වුණොත් අහිංසක මිනිස්සු සිරගත වෙයි මේ මිනිස්සු බලයට එයි. මිනිස්සු පාරට බැස්ස සැනෙන් ජන කැරලි ඇති කළ සැනින් යම් ආකාරයක කණ්ඩායම් විදිහට මොකක් හෝ කාර්යයක් සිදු කළ සැනින් එහෙම ශ්‍රේණිකව බලය මාරු වෙන පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඒ බලය මාරු වෙන තත්ත්වයක් තියෙනවා කියන්නේ වැඩි පිරිස ඉල්ලනකොට ජනාධිපතිතුමාට මොකද්ද කරන්න වෙන්නේ? නෑ දැනට තියෙන බලය මම බලහත්කාරයෙන් කියලා ගන්න බෑ. දැනට තියෙන්නේ ඒක තමයි මම ඔබතුමාගේ අහන්නේ. දැනට තියෙන්නේ පාර්ලිමේන්තුවේ සංයෝජිත 3-2ක් මේ ආණ්ඩුවට තියෙනවනේ. දැන් ඔය කියන තත්ත්වය නිර්මාණය කරන්න අපි තුමු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වුණොත් මේ වෙලාවේ තියෙන තත්ත්වයත් එක්ක ගමේ මිනිස්සු ටික පාරට බස්සන්න. අනෙක් පැත්තේ සමග ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම ගමේ මිනිස්සු ටික පාරට බස්සන්න. යම් ආකාරයක නොසන්සුන්තාවයකට මේ ආණ්ඩුවට ඡන්ද දීපු අය පාරට බැස්සයි කියලා අපි උපකල්පනය කරමු. හැබැයි පාර්ලිමේන්තුවේ තියෙන සංයුතිය වෙනස්. එහෙම තත්ත්වයක් මත මිනිස්සු පාරට බැස්ස සනින් පාර්ලිමේන්තුවේ තියෙන සංයුතිය වෙනස් කරලා බලමාරුවක් වෙනුවෙන් යන්න පුළුවන් හිඩසක් තියෙනවා. නෑ එහෙම කරන්න බෑ. ඒකේ ඒ ඉන්න පුද්ගලයෝ මොනස වෙනසක් වුණොත් මිසක් ඒ මිනිස්සු පාරට බහැලා පෙන්නලා ඉවරලා දැන් මේක වෙලා තියෙන්නේ හැමෝම පාරට බස්සන්න යනවනේ. හැම දේශපාලන කණ්ඩායමක්ම දැන් මේ වෙලාවේ පෙන්නන්නේ තමුන්ගේ කණ්ඩායම කුමක්ද කියලා ඊටාම පටු පැනකට ගෙනල්ලා ඉවරලා පිරිසක් එකම පිරිසක් පෙන්නලා ඉවරලා තමන් පෙන්නවා මෙච්චර අපිට ඉන්නවා කියලා. එහෙම නැත්නම් මූණු පොතෙන් තමුන් දැන්ට රට බලය අල්ලලා ඉවරයි. ඉතින් මේ වගේ දේවල් ඇවිල්ලා දසුන් අපේ ජනතාවගේ හඬ නෙමෙයි. ඒ ජනතාව දුකෙන් ඉන්නේ. ඒ මිනිසුන්ට දැන් මේ තව කණ්ඩායම පත් කරගන්නවට වැඩිය ඒ අය ඉල්ලන්නේ විදුලිය. ඒ අය ඉල්ලන්නේ ගෑස්. ඒ අය ඉල්ලන්නේ මේ පෙට්‍රල් අපිට ලබා දෙන්න නැත්නම් දීසල් ලබා දෙන්න, භූමි තෙල් ලබා දෙන්න. මේ ටික ගැනයි අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒ ටිකට මේ රජයත් මීට වඩා අවදි වෙලා ඇස්වල තියෙන කබ පීදලා ඉවරලා මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ දසුන්. ඒගොල්ලන්ට නිද්‍රාගත වෙලා මේක ප්‍රමාද කර කර ඉන්න බෑ. අන්න එතනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමාලත් ඔය කියන විදිහට මෙච්චර ප්‍රශ්න විසඳන්න තියෙද්දි සමහර වෙලාවට ජනාධිපතිතුමා දෙවුර මතට අරගෙන කාර්ය සිද්ධ කරත් සමහර වෙලාවට ඇමතිවරුනේ නිද්‍රාශීලී. හරියට හරි. දැන් සමහර වෙලාවට එහෙම නිද්‍රාශීලීව ඉන්න ඇමතිවරු ඇහැරවන්න ජනාධිපතිතුමාගේ නියෝග ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඇමතිවරු පත් කරන්න බලය දුන්න ජනතාවට යම් ආකාරයක මාර්ග පාරට වහින්න සිද්ධ වෙයිනේ. බහීනේ. මම එතකොටවත් ඒ ඇමතිවරු ඇහැරවන්න ජනාධිපතිතුමාගේ නියෝග ප්‍රමාණවත් නැත්නම් ජනතාවගෙන් එන හඬ ප්‍රමාණවත් වෙලා පාර්ලිමේන්තුවේ සංයුක්ත වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නෑ එතෙන්දි ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා. මොකද තමන් සේලුම ඒ කණ්ඩායම තමන්ට බහුතර බලයේ තියෙන කණ්ඩායමේ නායකයා ජනාධිපතිතුමානේ. ඒක ජනාධිපතිතුමා තමයි අමාත්‍ය මණ්ඩලයේ මේ පුද්ගලයන්ට විරුද්ධව කැරලි කණ්ඩායම එනවා හරි නැත්නම් උද්ඝෝෂණයක් එනවා හරි. ඒ නිසා මම මේකට දැන් බල ඉඳලා වැඩක් නැහැ කියන තීරණයට එන්න ඕනේ. දැන් එතුමා සාමූහික ක්‍රියාමාර්ගයේ විදහෙළුවයි කියලා ඒ තියෙන කණ්ඩායමේ ඇතුලේ තියෙන වගකීම විදහෙළුවයි කියලා ඒකේ ඉන්න අය කතා කළ ගමන් ශනිකව තීරණයක් ගත්තනේ එතුමා. ඒ තීරණේ එතුමා කල්පනා කරලා බලන්න ඕනේ ජනතාවටත් පක්ෂව ක්‍රියා කරන්න ඕනේ.
එතුමා ජනතාවගේ නියෝජය. ජනතාවටයි වගකීම තියෙන්නේ. ඒ නිසා ජනතාව වෙනුවෙන් එතුමා මේ වෙලාවේ ක්‍රියා කළ යුතුයි කියලා. ඔබතුමා දැක්කද මේ සර්වපාක්ෂික සමුළුව කැඳවලා ඒක ගැන යම්කිසි කතා බහක් කරනකොට ජනාධිපතිතුමා තව කණ්ඩායමක් කියනවා එහෙම කොහෙද අපි බලාගෙන ඉන්න අපිට දෙන්නේ නැහැ කාටවත් බලය අපි දන්නවා අපි තනියෙන් කරගන්නේ. මේවා කතා කරන්න නරකයි. ඒ වගේ දේවල් එන්න අපිත් එක්ක දෑත් විහිදුවලා කියන්න ඕනේ. එන්න අපිත් එක්ක එකට ඉඳගෙන රට බේරගමු කියලා දසුන්. ඒක කියන්නේ නැහනේ. ඒක කියන්නේ. ඒ කියන්නේ අපිට තමයි කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මේ අපේ රටේ ඉන්න ඒ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් කැමති වෙයිද එතකොට එන්නේ එහෙම කියනකොට? මේක වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසානේ මේ සියලුම දේවල් උනේ. දැන් අදටත් අපි තීරණයක් ගන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙන්නේ මේ ඉන්න දේශපාලඥයෝ නිසා රටට වෙච්ච විනාහිය අපි තවදුරටත් තව පැත්තක් මාරු කරලා ඉවලා ගෙනියනවද? එහෙම නැත්නම් අපේ රට වෙනුවෙන් අපි එකතු වෙලා දේශපාලනයේ පැත්තක දාලා අපේ රට වෙනුවෙන් කටයුත්තක් කරනවද කියන එකයි මෙතන හිතන්න වෙලා. ඉතින් ඒක හිතන්න කටයුත්ත කරවන්න වෙනවද කියන එක තමයි මට දැන් තේරෙන්නේ. නැත්නම් ජනතාව ඇවිල්ලා ඔබතුමා කිව්වා වගේ ඇවිල්ලා ඇහැරවනකම් බලාගෙන ඉන්න ඕනේද? එහෙම නැත්නම් අපිම තීරණයක් කරගෙන මේ එන පොට හොඳ නෑ කියලා ඒකට අනුව කටයුතු කරන එකද හොඳ කියන එක මම හිතනවා හිතන්න සිද්ධ වෙනවා. මේ අමාකාරකයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නලා එතනින් යම් වෙනසක් සිදු කරන්න උත්සාහ කරනවා වගේම සාකච්ඡාවක් වෙනවා සහ මේ මාධ්‍යත් යම් තැන්වල වාර්තා කරනවා යුවර්සිල මත මේ දෝෂාභියෝගයක් පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. එහෙනම් ප්‍රවේශයකට යන්න පුළුවන්. ඉතින් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. මේ ගේන එකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක. ඔබතුමා කල්පනා කරන හැම මොකක් හරි ගේන්න කියන්නේ. එහෙම නෑ. දෝෂාභියෝගයක් නොගෙන ඉන්නවා නම් ඒක සාකච්ඡාවට එන්න ඕනෙත් නෑ. 113ක් වෙනකන් විපක්ෂීය බලය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ප්‍රවේශයක් නැත්තම් සාකච්ඡා වෙන්නෙත් නෑ. සහ උන් 113ක් හදාගෙන බලය අල්ලන්න උත්සාහ කරන්නේ. දැන් එහෙම වෙනවනේ. එහෙම වෙන්න යම් ආකාරයක උත්සාහයක් තියෙනවනේ. නැත්නම් උගේකට රැලියක් තියන්න ඕනෙත් නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයකට සෙනග ගේන්න ඕනෙත් නෑනේ. බලපෑමක් කරනවානේ. යම් ආකාරයකේ බලපෑමේ වෙන දිශානුතියක් දෝෂාභියෝගයක් අරගෙන මේ ප්‍රවේශයක් පුළුවන්. දෝෂාභියෝග ගේන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට ගේන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ පාර්ලිමේන්තුවේ 3/2 බලය අරගෙන ඊට පස්සේ ඒකට අනුව 3/2 අත්සන් අරගෙන ඉවරලා ඒක දීලා ඉවරලා ඒ කියන කාරණා සම්පූර්ණ වෙලා තියෙනවා කියලා කතානායකතුමා ඒක පිළි අරගෙන ඉවරලා ඒකට අනුගමනය කරන ක්‍රියාපටිපාටියන් නීතිමය ක්‍රියාපටිපාටියන් අනුව කටයුතු කරන්න ගියාම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඒක අපි දැක්කනේ දෝෂාභියෝගය ගෙනාවා අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙනාපු එක අපි දැක්කා. එතකොට හිටපු අග්‍රවීක්ෂකතුමාට ගේන්න හදලා ඒක නැති වුණා. ඒක අපි දැක්කා. ඒ වගේ දෝෂාභියක් ගේන්න බැරි කම නෙමෙයි. ඒවා නීතිමය ක්‍රමවේද තියෙනවා. අපි මේ වෙලාවට මේ මම කතා කරන්නේ දසුන් සාමාන්‍ය ක්‍රමයට යන රජයක් තත්ත්වයක නෙමෙයි. මේ අර්බුදකාරී තත්ත්වය. මේක අපි පිළිගන්න ඕනේ ලෝකෙටම බලපාන අර්බුදයක් කියලා මේක. සමහරවිට අර්බුදයක් ඇතුලේ තමයි මිනිස්සු සමහරවිට උත්තර හොයන්න උත්සාහ කරන්නේ. සහ අර්බුදයක් ඇතුලේ තමයි සමහරවිට බලය වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ. ඒක වෙනවා. සමහරවිට අර්බුද නිර්මාණය කරලා තමයි බලය තමන් අතර ගන්න උත්සාහ කරන්නේ. ඔබතුමා මේ දකින්නේ ඒක. නෑ දැන් කරන්න හදන්නේ අර්බුදයක් තියෙන බව දැන වෙනත් මාර්ගයකින් අර්බුදයක් මතු කරලා ඉවරලා ඒ තමන්ගේ බලය තහවුරු කරගන්නයි ඔය හදන්නේ. කිසිම රජ මේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න නෙමෙයි. ඒක නම් හොඳටම පැහැදිලි. මේ වෙලාවේදී අපිට පුළුවන් ද ඩොලර් ගේන්න ඔය එන කණ්ඩායම ඇවිල්ලා ඩොලර් ගේන්න පුළුවන්. මෙතන වෙලා තින්නේ මේ අයගේ තියෙන යම් දුර්වලතා අයිතු ලෙස ප්‍රයෝජන ගැනීම කියන වචනය මම භාවිත කරා. දුර්වලතා තියෙන ඒවා හදාගන්න උත්සාහ ගත්තේ නැත්නම් ඒ අයිතු ප්‍රයෝජන දෙදීලා අපි මෙතෙක් කල තට්ටු මාරු ක්‍රමය සහ අයථා විදියට අනුගමනය කරන්න ගිය ක්‍රම ඒවා විසඳ ගන්න බැරුව අපි ලත වෙච්ච විදිහ ඒ ඔක්කොම ආපහු වෙනවා. ඉතින් මේක විසඳෙන්නේ නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඇයි අපි මේ දේශපාලකයන්ට මේක දීලා ඉවරලා අපි මෙතරම් බලාගෙන ඉන්නේ? මේකේ විද්වතුන් මීට වඩා වැඩි සේවාවක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාය ගන්න උත්සාහයට අයි සහයෝගයක් දෙන්නේ නැහැ. මම එතනයි ඉන්නේ දසුන්. ජනාධිපතිතුමාව විච්චයට තල්ලු කරලා ඉවරලා අපි කියනවා නම් තමුන්ට කරන්න බැරි නම් යන්න කියලා මොකද්ද කියන්නේ? ඉතින් ඒ කියලා ඉවරලා කාවද මෙතන තියන්නේ? එහෙමම නායකත්වයක් අපිට පේනවද? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කියන්නේ මේ අය කරන දේ සියලුම දේවල් හරි කියන එක. ඒක ගැන කිසිදු කතාවක් නැහැ. මේ අය මෙතෙක්කල් මේ තත්ත්වෙට උද්ගත වෙන්න ඉඩ දීලා බලා හිටීම ගැන වග කිය යුතුයි. ඒ කියන්නේ ඔබතුමා ඔය නොකිය කියන්නේ දැන් යම් ආකාරයක 113ක් පාර්ලිමේන්තුවේ හදාගත්තොත් උන් බලය ගත්තොත් එහෙම මේ තියෙන තත්ත්වයට වඩා අර්බුදයක් ඒ ඇතුළේ නිර්මාණය වෙනවා. ඒ ජනාධිපතිතුමා එහෙම ඉන්නවනේ. ඒ ජනාධිපතිතුමා එතන හිටියට යන්නේ නැහැ. ජනාධිපතිතුමා ඊට පස්සේ
එයාට මේ කියන විදියට කියන දේවල් එයා කරන්න එයිද? ඒ තත්ත්වය උඩ මම කියන්නේ සද්භාවයෙන් එනවනම් එතුමා බලයි ඒක හරි. සද්භාවයෙන් එනවනම් මෙතනදීනේ කරන්න ඕනේ. දැන් එතකොට වෙන්නේ මානුෂ ස්වභාවයනේ දසුන් පවත මම කියපු වෙලාවේ මේගොල්ලන්ගේ තියෙන කතන්දර හැම එකනම දේශපාලන අපි කිව්වා කලේ නැහැ. දැන් බලන්න ජනාධිපතිතුමාත් එක්කයි මම එන්න කිව්වා බොහොම ඕනන්දුවෙන් ආරාධනා කළා. ඕගොල්ලෝ ආවේ නැහැ. ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ වෙනසක් ඇති කළා. දැන් ඉතින් කරන්න. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් මම හිතනවා ඒක නෙමෙයි මෙතනට වෙන්න ඕනේ දසුන්. අපි මීට වඩා මේ ඉන්න මේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය මීට වඩා සංයමයකින් සහ කල්පනාකාරීව කටයුතු කර යුතු. බෙරිහන් දීලා කටයුතු කරලා බෑ. මේකට කොහොමද අපි විසඳුම් මම එතනදී හිටපු අගමැතිතුමාගේ කතාව ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. එතුමා බොහොම සංයමයකින් ඒ කටයුතු කළා. ඒ සමහර අය මෙයා ඉල්ලන්න හදන්නේ අගමැතිකම තමයි මේ එන්නේ වෙන වැඩකට. එහෙම කියන්න හොඳ නැහැ. අපි එයාගේ දර්ශනයත් ගන්න ඕනේ. අරගෙන ඒක ජනාධිපතිතුමා අවබෝධ කරගත්තනේ. ඒක තේරුම් ගත්තේ නැහැ මහ බැංකුවේ මේ අධිපතිතුමා. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වවල උඩ අපි කල්පනා කරන්න ඕනේ ඒ වගේ පුද්ගලයන්. ඒ කියන්නේ කරගන්න බැරුව, කතා කරගන්න බැරුව, මනස වැඩ කරගන්න බැරුව මිනිස්සුන් ගෙනල්ලා වැඩක් නැහැ මෙතනට දැන්. ඒ අය කරපු සේවාව අගය කළා ඒ අය පැත්තක තියලා තාරුණ්‍යයේ ඉන්න හිතන්න පුළුවන් යමක් කරන්න ආසාව තියෙන ඒ අය වගේ ඉන්නවා. එහෙම නැත්නම් ව්‍යාපාර ප්‍රජාවගේ හොඳට කටයුතු කරන ව්‍යාපාර ප්‍රජාවත් එක්ක මේ වෙලාවේ කටයුතු කරන. ඒ අය ව්‍යාපාර ඥානය වැරදි විදියට හරි විදියට කියන එක නෙමෙයි මෙතන හොයන්න. ඒ අය දියුණු වෙලා තියෙන එක අපි පිළිගන්න ඕනේ. ධම්මික පෙරේරා ගැන අපි කතා කරනවානේ. ධම්මික පෙරේරාගේ කතාව ගත්තාම එයාට එකේ කතන්දර කියනවා. එහෙම කියලා වැඩක් නැහැ. එයා පෙන්නලා තියෙනවා රටේ යමක් කරන්න පුළුවන්. කොවිඩ් කාලෙදි මම කොහොමද මේක කළමනාකර. මෙතන වචනේ කළමනාකරණය තසෝ. ඒක යටින් දිවෙන දේවල් මෙයා කොහොමද වැඩි මේ බලයක් ලබා ගත්තේ ඒවා මෙතනට අදාළ නැහැ. මොකද අපිට එයාගේ හොඳ ටික ගන්නයි ඕන කරන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාව මෙතනදී ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔබතුමා දන්නවද ඔවුන් පැහැදිලිව කිව්වා රජයට අපිට බදු ගහන්න අපේ ව්‍යාපාර වලින් ලැබලා තියෙන ලාභ වලින් බදු අරගෙන බදු ගහලා ඒවා මේ රජයේ ආදායමට වැඩි කරන්න. එහෙම කියන්නේ ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මෙතන දැන් මේ ක්‍රියාවලිය අපි එකක් කරනකොට ඒකට විරුද්ධව කතා කරන එක නෙමෙයි කරන්න. දැන් වර්තමානයේ යන දේ මොකද්ද? මේ රජයේ පත් වුණු වහාම කොවිඩ් කිසි දෙයක් තිබුණේ නැහැ. මේ මධ්‍යම පාන්තිකයන්ට ගහලා තිබුණු බදු ඒව නැති කරගන්න. ඒ නැති කිරීම තුළ අපි පිළිගන්න දෙයක් විශාල ආදායමක් නැති වුණා. ඉතින් ඒ අය බලාපොරොත්තුව තියෙන්නේ නැතිනේ ඔය කරනකොට තව වෙනත් මාර්ගයකින් ඒක ගන්නද දසුන්. හැබැයි අවාසනාවන්ත තත්වය ඒගොල්ලෝ කියන දේවල් වලින් පේන දේ තමයි අපේ මේ මොකද්ද සංචාරක ව්‍යාපාරය. ඊටාම විශාල වශයෙන් දියුණු කරලා අර ඔය පෝට් සිටි එක වැඩි දියුණු කිරීම කටයුතු කරේ ඒකටනේ. ඒවෙන් විශාල ආදායම් බලාපොරොත්තු වෙන තමයි අර ආදායම නැති කරගන්නේ. නමුත් ඒකද වැටි වෙලා ගියානේ. ඉතින් දැන් ඒකටම කිය හිටියට කොච්චර කතාවක් කරන්නේ. දැන් අපි අර බැංකුව මහ බැංකුව මංකොල්ල කෑම සම්බන්ධව කිය හිටියට වැඩන්නේ. ඒක පිළිබඳව රජේ නඩු පවර්ලා නීතිපතිතුමා නඩු දාලා ඒව සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද ඒක වෙනම දෙයක්. හැබැයි මෙතනදී කරපු හොඳ දේ තමයි මේ මුදල් ටික අපේ ප්‍රයෝජනට ගන්න එක. ඒක තියාගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් සමහර වෙලාවට මේ යුවර්සිල මහත්තයා දැන් ප්‍රමුඛ කාරණාව තියෙන ආර්ථික අර්බුදයේ ඔබතුමාත් නීතිඥවරයෙක් ඔබතුමා අධිකරණ අමාත්‍යාංශ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. එක රටක එක නීතියක් පිළිබඳව සංකල්පයක් කතාවක් කළා සහ ඒ පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඔය සියල්ල අතරේ මේ ආණ්ඩුවත් කිව්වා පහුගිය ආණ්ඩුවත් කිව්වා දැන් මේ ආණ්ඩුවෙත් බොහෝ ඇමතිවරු අර টොප් 10 වංචාවන් පිළිබඳව ෆයිල් බාර දුන්නා. හැබැයි টොප් 10 තියා අඩුම ගානේ টොප් එකක්වත් නැහැ තාම. අනිවාර්යයෙන්. දැන් ඒ වගේම තමයි මේ වෙලාවේ සමාජ මාධ්‍ය තුලත් යුවර්සිල මහත්තයා යම් ආකාරයක තොරතුරු සංසරණය වෙමින් පවතිනවා. රටේ ණයබර ට්‍රිලියන 12ක්, වත්කම් තියෙන ට්‍රිලියන 2යි, ඉතුරු ට්‍රිලියන 10ට මොකද වුනේ? සමහරවිට ගණන් හිලාව වැරදි වෙන්න පුළුවන්. හැබැයි යම් ආකාරයක සමාජය තුල මේ සාකච්ඡාවක් ඇති වෙනවා. පැන්ඩ්‍රා පේපර්ස් වලින් බොහෝ අයගේ නම් ගම් එළියට ආවා. මේ මුදල් කොහේ හරි තියෙනවා ආර්ථික අර්බුදේ. ඔබතුමා අධිකරණ අමාත්‍යාංශ උපදේශකවරයෙක්. ඔය වංචාවන් පිළිබඳව කතා කළා. ආර්ථික අර්බුදේ හේතුව තියෙන්නේ මේ මුදල් තියෙන්නේ ගමේ සයිමන් මාමගේ account එකේ නෙවෙයිනේ. ඔබතුමාගේ account එකේ නෙවෙයි මගේ account එකේ නෙවෙයි. මේක මේ ආපු මුදල් කොහේ හරි ලෝඩ් එකක් තියෙනවනේ ගිහිල්ලා තැම්පත් කරලා. ඒවා ගෙන්න ගන්න කිසිම ප්‍රවේශයක් නැහැනේ. සමහර තැන්වල ජන පීඩනයක් මතුවෙන්නේ ජන පීඩනයේ විරෝධයක් නිර්මාණය වෙන්නේ මේ හේතු හින්දානේ. අපි කාලාද අපි ඇඳලාද
අපි අරගෙනද මේ අපි දුක් විඳින කියලා ජනතාව ප්‍රශ්න කරන්නේ. හැබැයි ඒ ගත්ත කාපු තියාගත්ත උදවිය ඉන්නවා. හැබැයි ඔවුන්ගෙන් ගන්න කිසි ප්‍රවේශයක් නැහැ. අනිවාර්යයෙන්ම ඔබතුමා නිවැරදිව කිව්වා වගේ ඒක තමයි මෙතන තියෙන ලොකුම වැඩි ඕනේ නැහැ. වැට් බදු වංචාව අරගෙන බලන්න. වැට් බදු වංචාවේ මේ වන විට අධිකරණ වලින් ඒ සම්බන්ධයෙන් තීන්දුව දීලා ඒ සල්ලි රාජසන්තක කරලා තියෙනවා. දැන් ඒවට මොකද වුනේ කියලා දන්නේ නැහැ. ඒව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒව අරගෙන රජයට බාර අරගෙන ප්‍රයෝජනට අරන්නේ. ඒ අටතේ ඔවුන් ගත්ත දේපල පිටකොටුවේ කොටුවේ තියෙනවා. ඒවා ත්‍යාමත් ඒ විදිහටම තියෙනවා දසුන්. ඒක තමයි වෙලා. ඒ කියන්නේ ඒ පුද්ගලයන්ම භාවිතා කරනවා. නෑ. ඒ පුද්ගලයන් රාජසන්තක කියලා වහලා දාලා නිකන් තියෙනවා. ඉතින් දැන් ඒවා රජයට පවරගෙන ඒකති කරන්නේ පොලිසිය ගිහිල්ලා එකපාරට ඒවා ඔක්කොම ගන්නවා. එතනින් එහාට ක්‍රියාමාර්ගයක් ගැන ඔවුන් කිසි දෙයක් කරන්නේ. දැන් මේ පිළිබඳව අපේ මහාධිකරණයේ නඩු ගොනු වල පැහැදිලිව තියෙනවා අදාළ දත්ත. ඉතින් මම පුද්ගලිකව කිව්වා මහ බැංකුවේ ඉන්න අයට කරුණාකරලා මේ ගැන අවධානය යොමු කළා. මේවා තමන්ගේ බහරේ තියෙන දේවල් මේ කොහෙවත් තියෙන දේපල විකුණනකොට මිනිස්සු ඒ කියන්නේ කම්පා වෙන්නේ. මේ දේපල විකිණීම සම්බන්ධයෙන් හෝ ඒවා වැඩි දියුණු කරලා ඒවා ආයෝජනය සඳහා යොදවලා රජයට මුදල් ගැනීම කරලා නැහැ දසුන්. ඔබතුමා කිව්වා වගේ මේ දේශපාලනය නිසා මේ කණ්ඩායම කියන টොප් 10 කියලා ඒ බොරුවට අපිව රවට්ටන්නේ කියන්නේ. ඒ අය ගිහිලා ෆයිල් බාර දුන්නට ඒවැය සමහර විට ඇති දෙයක්වත් නැහැ කරන්න. ඒ වෙලා ඇති. නමුත් ඒ අය ගාව දත්ත නැහැ හරියට නඩු පවරන්න. ඒතකොට නඩු පවරන්න නැතුව නඩු පවරන්න නිකන් ආවට ගියට බෑනේ. දැන් මේ නඩු ආවට ගියට පවරලා මොකද්ද පහුගිය දවස්වල උනේ? මිනිස්සු සනසන්න නාමිකව නඩු පැවරුවා. අවසානයේ සමහර නඩු විත්තිය නොකන්දභාව ඉදිරියට. ඒතකොට ඒ රජයේ මේ වැරදි විදියට භාවිත කළා නැත්නම් අධිකරණයේ වැරදි විදියට ක්‍රියා කළා නැහැ. රාජීත්කරණය මොකද්ද කරන්නේ? කොයිතරම් කම්පා වෙන හිත කාවදින නඩුවක් වුණත් ඉදිරිපත් කරන සාක්ෂි මත තමයි දසුන් කටයුතු කරන්න වෙන්නේ. එතකොට එහෙම කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒවා ඉදිරිපත් කරන්න මුල ඉඳන්ම කටයුතු කරන්න ඕනේ. මේ පරීක්ෂණ හරියට කරන්නේ නැහැ දසුන්. මොකද ඒකට හේතුව ඊළඟ පැත්තෙන් ඇවිල්ලා තමුන් ආරක්ෂා කරගන්න. දැන් සමහර වෙලාවට ඉතින් මේ වෙලාවේ ජනතාව ඇතුළේ තියෙන පීඩනයත් මුදා හැරීම වෙනුවෙන් පාරට බැහිම සාධාරණයි. මේ ආණ්ඩුවත් කියපු විදිහට වැඩේ කරන්නේ නැත්නම් අනුම ගානේ තවත් පීඩනයක් දරාගෙන ඉන්න බෑනේ. අඩු ගානේ පාරට බහැලා හරි මේක වෙනස් කරගන්න ඕනේ කියලා. අතර ගැනීම තමයි බහන්නේ. නෑ සමහර වෙලාවට නීතිය ක්‍රියාත්මක විය යුතු තැන් වල නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් මේ උත්සාහ කරනවා නීතිය කොහොම හරි ක්‍රියාත්මක කරගන්න. තමන් හරි ක්‍රියාත්මක ඒක භයානක තත්ත්වයක්. දැන් මේ හදන්නේ ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. නෑ ඇති වෙන්නේ නැහැ තමයි. යුවර්සිල් මත. ඒ ඇති වෙන්නේ නැහැ කියලා දැනදැනත් ඒකට වගකිව යුතු පුද්ගලයන් නිහඬව ඉන්නවා. ඒක සාධාරණයිද කියලා ප්‍රශ්න කරනවා. නෑ මම නම් කියන්නේ මේ නීතිය අතට ගන්න බෑ. අපි ඇවිල්ලා අපේ ක්‍රමවේදයට අනුව යනවා මිසක් දැන් මේක අත්දැක බැලුවා නිදසුන් ක්‍රියාමාර්ගයේ ජාතිය ආලය කියලා. හරිද? අපේ අය එළියට බහැලා ඒ අයට වෙනුවෙන් කටයුතු කරනවා කියලා ගිනි තියලා පුච්චලා ඔක්කොම කරලා අවසාන ප්‍රතිඵලය මොකද උනේ? රටට ඔක්කොම නැති වෙනවා. රටට ඒ තියෙන මේ අපේ තියෙන වටිනා දේපල නැති වුණා. ඒ නැති වුණා පමණ නෙමෙයි ඒවට ගිය අහිංසක පුද්ගලයෝ ඒ අයට අපි මෙහෙම කියන්න නරකයි මේ උලුප්පල ගන්න නරකයි කියලා කියන්නේ මම ඒකයි. අපි දන්නවා මේ මිනිස්සුන්ට වෙච්ච දේවල්. ඒ මිනිස්සු කොයිතරම් දුකක් වින්දාද බන්ධනාගාරවල. කවුරුත් නැහැ මේ මිනිස්සු බලාගන්න ඒක. ඒ වෙයි නඩු වලින් යම්තම් අර පාපොච්චාරණ සම්බන්ධ කරුණු කියලා ඉවල අධිකරණ වලින් අපි සහන ලබා දුන්නේ ඇත්ත. නමුත් ඒ වෙනකොට වුන් අවුරුදු ගණනාවක් බන්ධනාගාර ගත වෙලා දැසුන්. ඒක නෙමෙයි මේකට ප්‍රතිකාල මේ. ඒ විප්ලවය කියන්නේ ඕක නෙමෙයි. ඒක අපි හොඳට අවබෝධ කරගන්න. රටේ තියෙන නීතියට එරෙහිව ගිහිල්ලා නීතිය අතට අරගෙන යම්කිසි පුද්ගල කණ්ඩායම් පෙළඹුව පළියට ගිය කරුවොත් එහෙම අර ඒ අය කියයි ඔව් අපි මැරුවා තමයි. අපි මේ විච්චුවා තමයි. ගිනි තිබ්බා තමයි. ඒව කරන්න. එහෙම කියන්න පුළුවන් නේද? දැන් ඔබතුමාලා දැන් උඹලා පාරට බහින්න එපා. පාරට බැස්සොත් මෙන්න මේකයි වෙන්නේ කියලා දැන් ඔබතුමාලාත් කියනවා. හැබැයි ඔබතුමාලා උතරකවත් කියනවාද? උඹලා පාරට බහින්න එපා. පාරට බැස්සොත් උඹලට වෙන්නේ මේ වගේ දේ කියනවා වගේම ඔයාලා මේක ක්‍රියාත්මක කරන්න. එහෙම නොවුනොත් මේ මිනිස්සු පාරට බහි කියලා ඔබතුමාලා ඒක නම් අනිවාර්යෙන් කියලා තියෙන්නේ. දැන් අට ගන්න කරන්නේ නැත්නම් ඉවරසිල මත. මේකනේ ඒක ක්‍රියා කරන්නේ නැත්නම් අපිට මේ දේශපාලනය නිසා වෙන මොකද්ද මේක කරන ප්‍රතිඵලය? මේ දේශපාලනය තමයි මේ ඔක්කොම කරන්නේ. මොකද ඒ පක්ෂයේ කියනවා මේගොල්ලෝ කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ආවම ඒකම කරනවා අනිත් මේ දවස්වල අනිත් පැත්තට වෙලා කියපු දේ. ඕකනේ මේ දේශපාලනයේ තත්ත්වමාරුව කියන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේ බල හුවමාරුව සිදු වෙලා
නිසා ඒ විදිහටම මේ ක්‍රමය යනවා නම් හරි විදිහට යනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ අයත් ඊට පස්සේ තමන්ගේ වාසිය සඳහා යම් පුද්ගලයෝ ක්‍රියා කරනකොට තමන්ට පක්ෂපාතීව වියදම් කරපු අයට හිතුමතේ වියදම් මේ ගණන් මේ හම්බ කරගන්න ඉඩ දෙනවා නම් එතකොට ඒක වැරදි. ඒවා වැරදි. ඒක රටට හොඳ නැහැ. ඒ තත්ත්වය අපි ඒ නිසා ජනතාවට කියන්න නරකයි එළියට බහැලා ගිනි තියපල්ලා පුච්චපල්ලා කියලා. ඒක වැරදි. එහෙම හොඳ නැහැ. ඒ වගේ දේවල් නෙමෙයි කියන්නේ. අපි මේ රජය සම්බන්ධව කටයුතු කරන ඒ අයට පුළුවන් තරම් ඒ කාල සීමාව තුලදී කියලා ඒ අයගේ දේවල් කරගන්න උත්සාහ ගන්නවා. ඊට පස්සේ අපි අර කියන්නේ ඒකම ගමන් කරලා ඊට පස්සේ අපි ඩීවියේට් වෙනවා කියන්නේ. එන්නේ ඒකයි වෙන්න ඕනේ නේද? යුවර්සිල මත දැන් ඔබතුමා කියන කාරණාව සාදරයි. ඔබතුමා කියන කාරණාව ඇත්ත. සමහරලාට යම් තැනක තියෙන උද්වේගකර තත්ත්වයක් මත පදනම් වෙලා යම් දේශපාලන කණ්ඩායමක් මිනිසුන්ට ගෙනන මේ පීඩාව ඇතුළේ බොඩ විකුණු විසඳුම තියෙන පාරට බහලා හැමතැනටම ගහන්න මේක භීෂණයක් ඇති කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් යම් ආකාරයකින් ගියක් හරි දෙනවා නම් ඒක තමයි මේ අවාසනාවන්ත තත්ත්වය. සමහරවිට මේ භීෂණයට අහු වෙලා පාරට බහින මිනිස්සු හිරගත වෙයි. ජීවිතෙන් වන්දි ගෙවයි. සමහරවිට ඒකට අනදුන්න හරි ඒ සඳහා උත්තේජනයක් ලබා දුන්න වාචිකව හරි යමක් ප්‍රකාශ කරපු උදේ හෙටත් ඔය දිහා බලාගෙන සතුටු වෙයි. හැබැයි ඒක නෙමෙයි විය යුත්තේ. හැබැයි මෙතන විසඳගත යුතු ප්‍රශ්නයක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම. යුවර්සිලවත් දැන් කොතනකදී හරි දැන් අපි දැක්ක පහුගිය දිනවල පුවත්පත්වල වාර්තා කරලා තිබුණා පාර්ලිමේන්තුවේ බස් රථේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියන බෝඩ් එක ගහගෙන බස් එක පාරට දාන්න බෑ කියන තැනක තියෙනවා කියලා. දැන් අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා සමහර മന്ത്രിවරු පාර්ලිමේන්තු മന്ത്രി කියන බෝඩ් එක අයින් කළා වාහන යනවා කියලා. දැන් සමහරලාට තව ටික දවසක් ගියොත් මේ පීඩනයත් එක්ක පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් අපි දකිනවා ජාතික ඇඳුමින් හරි යුරෝපීය ඇඳුමින් හරි යන්න එපා. සමහරලාට උනොත් සාමාන්‍ය විදිහට අපි විදිහටම යන්න තරකට ඇඳුමත් මාරු කරගෙන තැනකට පරිවර්තනය වෙන්න පුළුවන්. ඊට කලින් මේක වෙනස් කරන්න ඕනනේ. දැන් මේ ජනතාවගේ පීඩනයෙන් හින්දා මේ වෙනස් වෙමින් තියෙනවානේ. ඒක තමයි වෙන්නේ. ඒක තමයි. ඒ ප්‍රවේශ ඉක්මනට ගන්න අඩුම ගානේ ලංකාවට ලැබිච්ච මුදල් වලින් යම් ප්‍රමාණයක් පැන්ඩෝරා පේපර්ස් වලින් තියෙනවා කියලා සඳහන් කරනවා. අයිතාව විදිහට ගිහලා පිටරටවල තියලා තියෙනවා කියලා සඳහන් කරනවා. දැන් මේව හොයාගන්න අධිකරණ අමාත්‍යාංශයේ නෛතික රාමුවක් හදාගෙන මේ කට්ටියවොත් ඒ කට්ටිය අපි කරනවා කියලා මේ කට්ටියවොත් මේ කට්ටිය අපි කරනවා කියලා බලනකොට දෙගොල්ලම හුමාරු කරගන්න විතරයිද කොහොමද මේ වෙන්නේ? ඒක තමයි අවසාන ප්‍රතිඵල. ඉතින් එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ නෙමෙයි. ඒක තමයි ප්‍රායෝගික වෙන්නේ. නෑ ප්‍රායෝගික එහෙම වෙන්න බෑනේ මේකයි මම කියන්නේ. ඒකට පවතින දේශපාලන වාතාවරණය තුල ඔය කතාව මොන විදියට කිව්වත් එකම දේ තමයි. මම ඔබතුමායි සරල ප්‍රශ්නයක් අහනවා. හරි. දැන් ඔබතුමාගේ අධිකරණ අමාත්‍යාංශයේ ඉන්න අලිසබ්ද මැතිතුමාත් කියන හෘද සාක්ෂියට වැඩ කරනවා කියලා ශ්‍රී ලංකේකෙක් විදිහට. එතුමා ඒ වගේම කිව්වනේ එනවා ආයෙ නම් එන්නේ නැහැ දේශපාලනයට කියලා. නෑ එතුමාට ලේසිනේ දේශපාලනයට ආයෙ එන්නේ නැත්තම්. එතුමාට ලේසිනේ මේ තියෙන ප්‍රශ්නේ විසඳලා මේ අධිකරණ අමාත්‍යාංශය තුළ එතුමා ඒ සම්බන්ධයෙන් ගන්න පියවර පැහැදිලිව අරගෙන තියෙනවා අර ගන්නවා. මම කියන්නේ ඒක එතුමාට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි යම් තැනකදී ඒ සඳහා වන නෛතික ආයතනයේ බලාත්මක කිරීම වෙනුවෙන් දෙන අමාත්‍යවරයාට යම් ප්‍රවේශයක් ගත්තොත් ඔබතුමා විශ්වාස කරනවද ওই 225 සම්බන්ධයෙන් සමාජයේ තියෙන කතිකාවතත් එක්ක 225 224ක් බවට පත් වෙලා එක්කෙනෙක් ඇවිල්ලා මේ වෙනුවෙන් නෛතික ප්‍රවේශයක් ගත්තොත් මේ ඉන්න කෝටි දෙකේ ජනතාව ඇවිල්ලා ඔහු පිටිපස්සේ හිට ගන්න නැතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවා? අනිවාර්යයෙන්ම හිට ගන්නවා විතර නෙමෙයි. එහෙමයි එතුමාට ඔබතුමා උපදේශකෙක් විදිහට උපදෙස් දෙන්න. ඉතිහාසගත වෙනවා. නමුත් වෙලා තියෙන එතුමන්ට ඒක කරන්න අවශ්‍ය කරන වාතාවරණය තුම හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒවා ක්‍රියාත්මක කරන ආයතන තියෙනවානේ දසුන්. දැන් පොලිස් ක්‍රියාව එතුමන්ට කරන්න පුළුවන් නෑ ක්‍රියාත්මක කරන තියෙන ආයතන වලට ඒ කාර්යභාරය පවරන්න කලින් යුවර්සිල මහත්තයා ඊ සඳහා වන නෛතික සීමාවක් ඒවා තියෙනවා. නෛතික මේ වෙනකොට සියල්ල හදලා ඉවරයිද? නෛතික වශයෙන් ඕන තරම් දැන් එහෙම තියෙද්දි දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. අල්ලස් පනත යටතේ නඩුවක් පවරන්න ඒ ඉන්න කවුන්සාරිස්තුමන්ලා තුදෙනාගේම අස්සන් යටතේ කළ යුතුයි කියන නෛතික ක්‍රියාපටිපාටි අනුගමනය නොකරපු නිසා අද සම්පූර්ණයෙන්ම අල්ලස් පනත ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන පහුගිය නඩුවල. දැන් අලුතෙන් එනේ වෙන එහෙම කරයි. ඒ මොකද ඒ ඇවිල්ලා ඒ ක්‍රියාත්මක වීමේ තියෙන නෛතික රාමුව තියෙනවා. ඒක ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අර්ථ නිරූපණය කළා දසුන්. එතනින් පස්සේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්න ගත්තාම මූලික පරීක්ෂණය පවත්වපු තැනත් දැන් දෙදරලා ගිහිලා තියෙනවා. ඒතකොට ඔක්කොම අල්ලස් නඩුව වලට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට කවුරුත් රජයක් බලාපොරොත්තු වෙන්නේ ඒ නිලධාරී සහ ඒ පත් කරපු අයගේ ක්‍රියාකලාපවල නොසලකිල්ල. ඒවට මොකද්ද කරන්නේ අපි? ඒවට අපේ රටේ මුකුත් නැහැ ක්‍රියාම. දැන් හොඳම උදාහරණය අර පොහොර නැව ගන්නකො. ඔය පොහොර නැවට මමත් මෙතනට ඇවිල්ලා ඔබතුමත් එක්කම කිව්වා ඔකට ගෙවන්න වෙනවමයි කිය. මොකද නීතිමය රාමුව අනුව ගිවිසුම අත්සන් කළා නම් ගෙවන්න වෙනවා. ඉතින් අවසානට ගෙව්වනේ.
ඒ මුදල මොකද වුනේ? ඒ මුදල ගෙවන්න නම් ඒකට ක්‍රියා කරපු ඒ බැංකුව පෙළඹවලා කොහොම හරි මේක කරමුයි කියලා බලපෑම් කරපු කවුද කළේ? ඒ අය එළියට එන්නේ නැහැ. ඔබතුමා විශ්වාස කරනවාද ඒ අයට එළියට නොයන තාක්කාල මේ ප්‍රශ්නේ උත්තරයක් තියෙනවා කියලා? එහෙම හඳුනා දෙන්නේ නැති තාක්කාල දඬුවමක් නොදෙන තාක්කාල දඬුවම නෙමෙයි හඳුනා දෙන්න. හඳුනා දීලා දඬුවමක් නොදෙන තාක්කාල මේ ජනතාව ඔබතුමා විශ්වාස කරනවාද ගෙදරට වෙලා හිර කරලා තියාගන්න පුළුවන් වෙයි කියලා පාරට බහින දවස වැඩි දසුන් මේකයි ඒ ජනතාවට අපි හරි අවබෝධයෙන් ඒ ආවයි කියලා මොකද්ද කරන්න පුළුවන් දෙයක්. පීඩනයක් හරි දෙන්න වෙන්නේ නැත්නම් ඔබතුමා විශ්වාස කරනවාද ගෙදරට වෙලා මේ වෙලාවේ නිහඬව ඉන්නවා උත්තරයක් නෙමෙයි. ඔවුන්ට මෙහෙමයි අපේ රටේ යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් නේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයද කවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒක අපි නැති කරගෙන තියෙන්නේ. අපි කරන්නේ මේ දැන් කරන්න යන්නෙත් ඕකනේ. දැන් අපි දැන් මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒ කරන්න යන්නෙත් ඕකම තමයි. අපි තට්ටු මාරුවක් කළා අපි සන්තෝෂ වෙනවා. අන්න දුන්නාරියට වැඩි. ඒ කියන සතුටු වෙලා ආයේ ඒගොල්ලන්ට බැන බැන පහුවෙන්දා ඉඳන්ම යනවා. ඔය ක්‍රමයේ නෙමෙයි දසුන් වෙන්න ඕනේ. මේක අපි පුළුල් ශ්‍රේෂ්ඨයක් තුල හිතලා මේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔය කියන ක්‍රමයට ඇවිල්ලා ඡන්ද කරන්න ගහන්න යන්න එපා. ඔය එන මිනිස්සු ඇවිල්ලා ආපහු අර පරණ කතාවම තමයි තව ටික දවසකින් ඇවිල්ලා. දැන් කතා කරන සමහරු ඉස්සර හිටියේ නෑ වගේනේ කතා කරන්නේ. මේ ලංකාවේ හිටියේ නෑ වගේ කතා කරනවා. තමන්ගේ පක්ෂේ වෙනස් වෙන්න පුළුවන් පක්ෂේ. නමුත් වෙනස් වුණා තමන්ලා එතන ඉන්නකොට මොකද්ද කලේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. අපිට අහන්න හිතෙනවානේ. ඉතින් ඒවා සටන් කරලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි දසුන්. ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව කළ යුතු ක්‍රමවේදයක් අපේ රට හැදිලා තියෙනවා. අපේ සංස්කෘතිය අනුව ඒවා කරන්න බෑ. හැබැයි ඒවට පොළඹවල ඉවල ළමින්සු ගෙනාවත් මම හැමතිස්සෙම කියන්නේ ඒ අසරණ වෙන්නේ ඒ ජනතාවම තමයි. ඒ අයම තමයි පල්ලට කාරණේ අතර මට විරාමයකට යන්නත් ඕනේ. ඊට කලින් එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා ලෝකේ කියන කාරණාව ඇතුලේ දැන් ඔබතුමාත් කියනවා නෑ පාරට බහින්න එපා. ඒක සුදුසු නැති කාරණා. දැන් ඒකේ කවදාවත් කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. ඒකට పూర్වෙහි අපිට ආදර්ශයක් තියෙන 60000ක් ජීවිත නැති වුණා. බිලියන ගානක දේපල විනාශ වෙලා ගියා. ඔබට ගමනක් බිමනක් යනකොට බස් රථ ටික පවා ගින ගත්තා. මේක කවුරුත් අනුමත කරන කාරණාවක් නෙවෙයි. හැබැයි ඒ పూర్වෙහි සිද්ධි යලි අපි මේ ඉස්සරහට ගෙනත් තියලා ඔබතුමාත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි වලින් මුදල් කොල්ලගෙන සහ යම් තැනක ජනතාවගේ චෝදනාව තියෙන මුදල් අරගෙන ගිහිලා පිටරටවල වල තියලා තියෙන මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි අන්දලවල නිර්දෝෂී භාවයේ ඔවුන් ළඟ තියලා තියෙන තාක්කල් මේ රට සංවර්ධනයක් කරා යයිද? යන්නේ ඉතින් ඒකට මම ඔබතුමාට ඉතින් මේකේ දසුන් ඔකට මම හොඳ මුදාන දැන් ඕකේ පෞගේ කාලේ ආවේ කට්ටිය මොකද්ද කිව්වේ අපි සම්පූර්ණයෙන්ම මේක එලි දක්වනවා මුළු සම්පූර්ණයෙන්ම විශේෂාධිකරණ නඩු පවරනවා ඔක්කොම කියලා මොකද්ද උනේ අන්තිම මේ ආණ්ඩුවත් ඒක කිව්වනේ මම කියන්නේ ඒක දැන් මේගොල්ලෝ කියන්නේත් ඕකමයි ඒගොල්ලෝ ඉස්සලා කිව්වේ අපි ඔක්කොම පවර ගන්නවා ඔය දීපු දේවල් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන අදට මොකද වෙලා තියෙන්නේ දැන් අපි ওই දෙකොල්ලන් කෙනෙක් නෙමෙයිද අපි පත් කරගන්න ඊට පස්සේ දැන් යුවර්සිල මත ප්‍රශ්න තියෙන පාර්ලිමේන්තු භාවිතාව නැත්තම් හරියට හරි. ඒ පාර්ලිමේන්තුවට අපි යවන පුද්ගලයෝ ගැනයි දසුන් මෙතන තියෙන ප්‍රශ්නේ. හුදෙක් දේශපාලනය කිරීම සඳහා මුදල් පමණක් වැය කරලා ඥානය භාවිතා කරලා අවංකවම එතන පාර්ලිමේන්තුවේ අර්ථය මොකද්ද දසුන්? පාර්ලිමේන්තුවේ තියෙන නීති හදන්න සහ මුල්‍යමය බලය පාලනය කරන්න විතරයි පාර්ලිමේන්තුවේ. අද නොකරන්නේ මේක. අද පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙන්න යනකොට මොකද්ද කතා කරන දේ බලන්න. ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් හොඳම උදාහරණය මම කියන්නේ දසුන් මේවා දැක්කම හරි කම්පාව. දැන් අපි කියන විපක්ෂය අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාමාණිකව දැනුම තියෙන කට්ටිය. මේ පහුගිය දවස්වල තිබුණ ත්‍රස්තවාදී වැළැක්වීම් පනත. ඒ පනතේ තියෙන විශේෂ දෙයක් තමයි මේ පාපොච්චාරණ භාවිතය. මම කෙලින්ම මේ ගැන මගේ මතය ප්‍රකාශ කරනවා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම මේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ඉහළ නිලධාරියෙකුට දෙන එක අපි නැති කරන්න ඕනේ. ඒක අහක් කරපු නැති එක මේකේ අඩුපාඩු. නමුත් ඒකේ සාධනීය දේවල් කතා කරන්න ගියාම සම්පූර්ණයෙන් මේකට විරුද්ධව ඡන්දෙ දුන්නානේ. ඉතින් බලන්න ඒ වෙන විට මාස 18 12ට අඩු කළා නීතිඥවරුන්ට ප්‍රවේශයක් දීලා අප ලබා ගන්න තිබුණ නැති ඒවා අප ලබා ගන්න ඉඩ දීලා සංශෝධනය කරපු එකට කිසිම ඉවක් බවක් නැතුව තර්ක කළේ මොකද්ද පරණ පනත ගැන ඡන්දෙ දුන්නේ මොකටද මේ තියෙන සංශෝධනය වැරදි කියලා. එතකොට ආපහු බැරි වෙලාවත් අර ඔබතුමා කිව්වා වගේ බලය හොමාරු වෙලා මේ ඡන්ද ටික එහා පැත්තට ගියා නම් අර පනත එහෙමම තමයි පරණ පනත. එන්නේ ඒ වගේ පුද්ගලයෝ සංඛ්‍යාවක් නේද මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ? මොකක්ද කළ යුත්තේ? කතා කරමු විරාමෙන් පස්සේ.
අපි අද තීරණය සමගින් අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් සිල්වා මැතිතුමන් එක්ක අපි තීරණය වැඩසටහනේ ඉන්නේ. තීරණයේ වැඩසටහනත් එක්ක ඉන්න ඔබට මේ වෙලාවේ කරන විශේෂ දැනුම් දීම කංජතෙල් ලිතික සංස්ථාවේ ගරු සභාපතිතුමා සුමිත් විජේසිංහ මැතිතුමන් විශේෂයෙන් දැනුම් දෙන ඔබ සියලු දෙනාට මෙට්‍රික් ටොන් 37500ක ඩීසල් රගත් නෞකාවක් මේ වෙනකොට කොළඹ වරාය ආශ්‍රිතවට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ඒ නැවෙන් ඩීසල් ගොඩබෑමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා බොහොම කාරුණිකව ඔබට දැනුම් දෙනවා 30-31 යන දෙදින තුල හෙට සහ අනිද්දා යන දෙදින තුල ඔබ ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් දෙවෙනි කිසිදු ඉන්ධන හලක රැඳෙන්න එපා. ඒ කාරණේ පිළිබඳව ඔබට යලිත් දැනුම් දෙනවා. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 37500ක් රැගත් ඩීසල් නවක් කොළඹ වරාය ආශ්‍රිතවට පැමිණලා දෙනවා. නමුත් ඒ නැවෙන් ඩීසල් ගොඩබෑමේ කටයුතු වල දැඩි ප්‍රමාදයක් සිදු වෙලා තියෙන යම් සිදුවීමක් මත එනිසා 30-31 දෙදින තුල හෙට සහ අනිද්දා දෙදින තුල ඔබ ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් දිවයිනේ කිසිදු ඉන්ධන හලකට ගමන් කරන්න එපා කියන කාරණේ සම්බන්ධයෙන් බොහොම කාරුණිකව ඔබට දැනුම් දෙනවා. නමුත් පෙට්‍රල් සම්බන්ධයෙන් කිසිදු හිඟයක් කිසිදු ඉන්ධන හලක නැති වගත් සභාපතිතුමා අවධාරණය කරනවා. ඒ නිසා පෙට්‍රල් ඔබට ඕනෑම ඉන්ධන හලකින් ලබා ගන්න පුළුවන්. නමුත් ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් ඔබ හෙට සහ අනිද්දා දෙදින තුල කිසිදු ඉන්ධන හලකට ගමන් කරන්න එපා. බොහොම කාරුණිකව ඔබට දැනුම් දෙනවා. මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේ ලංකා කංජතෙල් ලිතික සංස්ථාවේ කරු සභාපතිතුමා සුමිත් විජේසිංහ මැතිතුමන්. අපි තීරණයට යමු. යුආර් සිල්වා මැතිතුමා දැන් එක්තැනකදී සඳහන් කරනවානේ දැන් මේ වෙලාවේ රටේ මේ මූල්‍ය අර්බුදයට ආර්ථික අර්බුදයට තියෙන ප්‍රබලතම ගැටලුව තමයි මේ තියෙන ආර්ථික අහේනේ නැත්නම් කළමනාකරණයක් නොමැතිකම. ඒ වගේම තමයි මේ ඊයේ පෙරදක එක රටක එක නීතියක් තියෙනවා නම් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් තියෙනවා කියලා. දැන් එක රටක එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායත් ලහිලහියේ කටයුතු සිදු කරගෙන යනවා. ඔවුන්ගේ ප්‍රවේශයන් ඇතුළේ අවසන් අදියරට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එක රටක එක නීතියක් හැදූ පමණින් මේ තියෙන තත්ත්වයන් සමානම වෙයිද? අපි ඔය උත්තර හොයන්න උත්සාහ කරන ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. ඒක හැදූ පමණින් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නෑ. නමුත් අපේ ක්‍රමවේදයට ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට යහපත් පැවැත්මක් කරගෙන යන්න අපේ රටේ ඉන්න ජනතාව ලාංකික ශ්‍රී ලාංකිකයන් කියන පුද්ගලයන් හැටියට ඉදිරියට යනකොට අනන්‍යතාවයේ අනුව කටයුතු කරන්න ඒවට උපකාරී වෙනවා. ඒක තුල යටින් යන තව දේවල් තියෙනවා. ඔය ಜಾති ආගම් කුල ભેද නිසා අපි අතර තියෙන ගැටුම්කාරී තත්වයන් එහෙම නැත්නම් අපේ අතර ඔය ඉදිරි සංවර්ධන කටයුතු වලට තියෙන බාධාවන් ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවා නැති කර ගැනීම හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට දැන් දමිළ ජනතාව ආරම්භ දමිළ ජනතාවට ඒ ප්‍රදේශයේ සේවාවන් කරලා දෙන්න අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි නැත්නම් මේ කොළඹ ඉන්න කට්ටිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අර එක රටක නීතියක් තියෙන සංකල්පයේ වැදගත්කම එතන තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අය හිතනවා ඒගොල්ලෝ වෙනම කට්ටියක් අපි වෙනම කට්ටිය. ඉතින් අර ව්‍යංගෙන් අපි ඒගොල්ලන්ව වෙන තැනකට තල්ලු කරනවා. ඒගොල්ලොත් ඒ විදිහට කල්පනා කරලා කියනවා ඕගොල්ලෝ එන්න එපා. මේ පැත්තට අපි විදිහට විසඳ ගන්න ප්‍රශ්න කියලා. ඒක දෙමළ සන්දානවල ඉන්න ඒ නායකයින් ඔවුන්ට ඒව දෙනවට කැමතිත් නැහැ. රජය ඒවා දෙනවට කැමතිත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ. සමහර දේවල් ආපසු සල්ලි එනවා. ඉතින් මේ ක්‍රමයේ එක රටක් එක නීතියක් යටතේ සුවපත් කරන්න හැකියාවක් තියෙනවා. දැන් ජනාධිපතිතුමා දමිළ සන්දානයේ කට්ටියත් එක්ක සාකච්ඡා කරම මම දකිනවා ඒකේ සාධනීය තත්ත්වයක් තියෙනවා. එහෙම අපි ඒකේ වැරදි දේවල් ඊට පස්සේ හොයන්නේ. දැන් ඔන්න ඔක්කොම සුමන්ත්‍රණයට දෙන්නයි යන්නේ ලෑස්ති වෙන්නයි යන්නේ. ඉතින් එහෙම ජනාධිපති කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. එතුමා එහෙම කරනවද නැද්ද කියන බලන්න පොඩ්ඩක් ඉවසන්න ඕනේ. මොකද එතුමන්ලාව ගෙනාවේ නැති තාක් කල් අපිට පුළුවන් ද හැමදාම පීඩනයට ලක් කරලා එය තියාගෙන ඉන්න. එහෙම බෑ. ඒ රටවල් ඒ ප්‍රදේශවල මිනිස්සු අපි වගේම හොඳින් ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි නැගෙනහිර පළාතේ මඩකලපුව මේ තිරුකුණාමලේ ප්‍රදේශවල ඉන්න මුස්ලිම් ජනතාව. ඒ අයටත් යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ දේශපාලනඥයා අල්ලගෙන ඉවරලා එයාගේ ඡන්ද ටික ලබාගෙන ඊට පස්සේ ඒක අමතක කරලා දානවා. ඒක වැරදි දසුන්. අනේ ඒ තත්ත්වල් අපි හදා ගන්න ඕනේ. ඉතින් මේ ආර්ථික ප්‍රශ්න නිසා ඕවා කිරීමේ ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා දසුන්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒවා ගැනත් අවධානය යොමු කළා. හැබැයි අනවශ්‍ය වියදම් කිරීම දැන් මේ වෙලාවේ පාරවල් හදන්න හදනවා නම් ඒවට විශාල මුදලක් වැය කරනවා නම් ජනතාව ඒකට කැමති නැහැ. ජනතාව ඉල්ලන්නේ නැහැ ඒවා නෙමෙයි බෙහෙත් ටික නැතිකොට. ඒතකොට Tamanට භූමි තෙල් ටික නැතිකොට මේ පාරක් ගැන කතා කරන්න හදනවා නම් ඒකට කාපට් දෙවෙනි සැරේටත් දානවා නම් ඒ කියන්නේ ජනතාවට මට එන්න ඕන තැනකුත් මම මේ සටහනකුත් දාගත්තේ. දැන්
ඔබ දැන් සමහර වෙලාවට මේ වෙලාවේ සමහර රෝහල් වල ශල්‍ය කර්ම නැවතලා කියන මාධ්‍ය තුල වාර්තා කරනවා සමහර වෙලාවට ඒව නිවැරදි කිරීම සිදු කරනවා කොහොම නමුත් පළවෙනි පාර කාපට අතුරු පාරේ දෙවෙනි පාරත් කාපට අතුරුනවා. ඒකට පළවෙනි හේතුව ඒ සමහර වෙලාවට පළාත් පාලන ආයතන වල නියෝජිතයින්ට ගමේ මිනිසුන්ට කාපට පාරක් දෙන්න ඕන කම නෙවෙයි. සමහර වෙලාවට ඔවුන්ට ලැබෙන කොමිෂන් එක ඕන සාකුර දාගන්න. මට එන්න ඕන තිබුණේ ඒක. දැන් ඔබතුමාලා එක රටක් එක නීතියක් හදනවනේ. සමහරවල් නීති සංශෝධනය කරනවානේ. රටට ලැබිච්ච මුදල් වලින් නගත්ත ණය වලින් වැඩි ප්‍රමාණයක් සමහරවල් පැන්ඩෝරා පේපර්ස් වල තියෙන්නේ. රටෙන් පිට කරලා account වල තියෙන්නේ. මේ සංවර්ධන ව්‍යාපෘති තුල නීතිගත කරලා තියෙනවා යම් කොමිස් මුදලක් ලබා ගන්න පුළුවන් කියලා. මේක අහිමි කළොත් සමහරලාට ගමේ පාර හැදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම තමයි කොමිස් මුදලක් ගිහිල්ලා රටේට එන ණය මුදල් වෙන පැන්ඩෝරා පේපර්ස් වල හරි වෙන account වල නැති වෙන්නත් පුළුවන්. මේක නැති කරන්න බැරිද? නීති ප්‍රතිපාදන තියනවාද? කොතෙන්ද ප්‍රවේශය ගන්න ඕන? කොහෙත්තම නීතිය කියලා නෑ කොමිස් මුදලක් ගන්න පුළුවන්. නීතිගත වෙච්ච කාරණාවක් නෙවෙයි පහුගිය කාලේ තුල සම්බන්ධ සාකච්ඡා කරනකොට බහුතරයක් කිව්වේ නීතිගත කොහෙවත් නෑ නීතියේ තියලා මේ කොමිස් මුදලක් ගන්න පුළුවන් මේක කරන්නේ. එහෙනම් ඇයි ඒ සම්බන්ධ කවුරුත් නීතිමය ප්‍රවේශයක් ගන්න නැත්තේ? ඉතින් ගන්න නැත්තේ තමුන් මම ගන්නේ කොහොමද මම ගාන තියනවා නම් මට බෑනේ ඒකට විරුද්ධව මට කටයුතු කරන්න ඊට පස්සේ ඒ පැත්තෙන් කතා කරලා කියනවානේ අර ඔයා ගත්තේ ටික මම පේපර්ස් ටික එළියට දාන්නද කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි මේ දේශපාලනය තුළ තියෙන්නේ දසුර. ඒ නිසානේ මේ ක්‍රමය යන්නේ නැත්තේ. නැත්තම් අපිට අල්ලස් පන්තියට කොච්චර අයට විරුද්ධව නඩු පවරලා මේ ඒ මුදල් ලබා ගන්න හරි නැත්නම් ඒ අයට දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක හදාගත්ත ක්‍රමවේදය. ඒකේ මම නම් දකින්නේ යම් කිසි මුදලක් ඒ මිනිස්සු ඒ සන්තෝෂමක් හැටියට ලබා දෙනවා නම් ඒක ලබා ගන්නවද අර ඒකත් වැරදිනේ. නෑ නෑ මම කියන්නේ ඒක වැරදි තමයි. මම කියන්නේ ඒකෙන් තුලින් ඒ මුළු ව්‍යාපෘතියට හානියක් වෙන එකයි නරක. රුපියලක් ගත්තත් හානියක් වෙනවා. සම්පූර්ණ ඇති මම දසුන් ඒක මම මේ කියන්නේ ප්‍රායෝගික දේවල්. නමුත් අපිට බෑ ඒකට මෙච්චර ප්‍රමාණයක් දී යුතුයි කියලා කරන්න ගිහිල්ලානේ ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ මිනිස්සුත් ඇවිල්ලා මේ වැඩේ කරනවට සතුටෙන් දෙන දෙයක් අනුමත කරන්න බෑ ඒක. සමහරවල්ලාට සතුටින් ගන්නේ ආයිත ඉපීමක් නේ. දැන් ඔබතුමාට සමහරවල්ලාට දැන් ඔබතුමාට 50000ක වැටුපක් හම්බ වෙනවා නම් ඔබතුමාට 50000 වැටුපේ ගෙදර තියෙන දේවල් වේදමුයි ඔක්කොම බලපුවාම ඔබතුමාට ඒක කලමනා කරගෙන හම්බෙන සාධාරණ වැටුප ඒක නම් ඔබතුමා සතුටට හම්බුනායි කියලා ඔබතුමා 45000 කරන 5000ක් මට දෙන්නේ නැහනේ. ඔබතුමා සතුටට දෙන්නේ 50000ක් ගන්න ඕන රස්සාව ඇතුලේ ඔබතුමාට 75000ක් දෙනවා නන්නේ. දැන් එහෙම වුණොත් ඒ දෙන්නේ අයථා විදිහක් නේ විදිහේන දෙන්නේ. කියන්නේ ඒක අනුමත කරන්න කිසිසේත් බෑ. නීතියනොත් අහනම් දසොන්. නමුත් මම කියන්නේ ප්‍රායෝගික තලයේ අද වෙන දේ මොකද්ද? ඒක සම්පූර්ණයෙන්ම අර ව්‍යාපෘතිය දෙන එකෙන් භාගයට භාගයක් අරගන්නවා නම් තමන්ගේ කොමිෂන් වෙනුවෙන් ඒක ව්‍යාප්ත කරගන්න. ඒ කියන්නේ එක එකනට බෙදලා දෙන්න. අවසාන ප්‍රතිඵලය වෙන්නේ භාගයට සම්පූර්ණයෙන් මේක කිරීම සහ අඩු ප්‍රමිතියකට අනුව කටයුතු කිරීම. ඒක ගැන අනුමත කරන්න ඉන්න සෑම නිලධාරියකටම ඒ කොටස හමු වෙන නිසා ඒක එයාට ලැබෙන නිසා නිශ්ශබ්ද වීම. ඕක තමයි අපේ හදාගත්ත ක්‍රමවේදය. දැන් සමහර වෙලාවට විවර්සිල මත ඒක හදාගත්ත ක්‍රමවේදය වුණාට ඒ වෙනුවෙන් දැන් ඔබතුමත් කියනවා නම් කෙනෙකුට යුක්තිය සාධාරණ වෙනුවෙන් නීතිමය ප්‍රවේශයක් ගන්න පුළුවන් කියලා දකින්නේ අපේ රටේ තියෙන අඩුම රාජ්‍ය නොවන සංවිධාන ස්වාධීන සංවිධාන සහ විපක්ෂයේ ඔය කියන පිවිතුරු බවින් ඉන්න විපක්ෂය හෝ වේවා දේශපාලන කණ්ඩායම හෝ වේවා නීතිමය ප්‍රවේශයකට යනවා අපි දකින්න. සමහරවිට පාලමක් හදලා කනුව දෙපැත්තේ ගල් ටික අල්ලන්නත් ගහලා තියෙනවා රුපියල් මිලියන 250ක් ගියා කියලා. සමහරවිට රුපියල් මිලියන 100ක් ගියා කියලා. රුපියල් මිලියන කියලා කිව්වාම සමහරවිට ගමේ මිනිස්සු ඒක ආකපන රුපියල් 100ක් වෙනදී. සමහරවිට ඒ ප්‍රශ්න කිරීමක් කරන්න නැහැ. හැබැයි ඒක දකින මිනිස්සු ඉන්නවා. කොතනකදවත් ඔබතුමාලා දැන් ඔය කියනවා නීතිමය ප්‍රවේශයක් තියෙනවා කියලා. ඒ වෙනුවෙන් ප්‍රශ්න කරන්න හරි නීතිමය කටයුතු කරන්න හරි ඇයි ස්වාධීන කියන කණ්ඩායම් හරි ඇයි ඔය සංවිධාන හරි යන්නේ නැත්තේ? කොතන හරි බාධාවක් ඇතිනේ. නෑ බාධාව තියෙන්නේ මෙහෙමයි. ඒ අය දත්ත එකතු කරගන්න නැතුව ගිහිල්ලා පැමිණිලක් දානවා. කාගේ හරි නමක් කියලා දානවා. සමහර විට ඒ දාන්නෙත් හරි දේ නෙමේ ඊර්ෂ්‍යාව නැත්තම් තමන්ට තියෙන දේශපාලන වෛරය නිසා ඒක කර. නමුත් හරි විදියට දීලා තියෙනවා නම් තොරතුරු ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එතන තියෙන ප්‍රශ්නයක් දූෂණ කොමිෂන් සභාවේ ගැටලුවක් තියෙනවා. ඒතකොට ඒ දූෂණ ක්‍රියාව නැති කරන්නේ නම් ඒ කොමිෂන් සභාව වෙනම පත් කරලා තියෙන්නේ. ඒකට කොමසාරිස්තුමාලා 3 දෙනෙක් පත් කළා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්නවා. වෙනම කණ්ඩායම් ඉන්නවා නීතිඥවරු හැටියට කටයුතු කරන. ඉතින් ඒගොල්ලන්ට ඒ කටයුතු කරන්න පුළුවන්. දැන් මම දකින්නේ කනගාටුදායක දේ. නෑ මට මොකද කර දෙන්න. දැන් ඔබතුමා කියනවා කටයුතු කරන්න පුළුවන්. අල්ලස් කොමිසමට ඒ සඳහා වුණු ප්‍රතිපාදනක් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ මොහොතේත් ඒ කටයුත්තක් වෙනුවෙන් සාකච්ඡාවක් කොතනකද හරි වෙනවා වෙන්න පුළුවන්. හෙට දවස් සිදු ඔය කියන අල්ලස් වෙනුවෙන් හරි ඔය කියන සන්තෝෂ සමහර ඔය කියන කොමිසාර බෙදා ගන්න වෙන්නත් පුළුවන්. අනිද්දාත් ඕක වෙන්න පුළුවන්. විවර්සිල මහත්තයා.
මේක නවත්තන්න එතකොට ප්‍රතිපාදනක් තියෙනවා නම් ආයතන ව්‍යුහයකුත් තියෙනවා නම් ඔබතුමාත් දැන් නීතිඥවරයෙක් ඔබතුමාත් අධිකරණ අමාත්‍යාංශ උපදේශකවරයෙක් කොතනින්ද පටන් ගන්න ඕන කවුද ඒක නොකර ඉන්නේ නොකර ඉඳීම සිදුවන්නේ හරියාකාර තොරතුරු ගෙනීම නැතිකම පළවෙනි කාරණා. නෑ හරියාකාර නෑ තොරතුරු කවුරුවත් ගෙනෙල්ලා දෙනකන් ඉන්න ඕනේ නෑනේ සමහර රාජ්‍ය ආයතන නෑ ප්‍රවේශයක් කරගෙන ඒක හොයා ගන්න පුළුවන්. ප්‍රවේශයක් කරන් හොයා ගන්නකොට ඒ මේකට පැනලා ඉවරලා ඒකේ ඉන්න නිලධාරීන්ට ගිහලා ඒව හොයා ගන්න බෑ මේ කඩා කප්පල්කාරී ක්‍රියාවන් කරලා. ඒ අයට ඒ අදාළ පුද්ගලයන් ළමා ගෙන්න ගන්න. ඒතකොට ඒවා සූක්ෂම ලෙස එක්ක හංගලා තියෙනවා නැත්නම් ඒවා ඒ කොළ ගලවලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙලා. පරීක්ෂණ කටයුතු කරගෙන යන්න තියෙන බාධාවන් තියෙනවා සමහර ඒ කොටස. මම කියන්නේ හැම එකම මේ ඊළඟ කොටස තියෙනවා තව මේ පුද්ගලයෝ ඒක ක්‍රියාත්මක කරලා ඔන්න මෙන්න පවරන්න යනකොට දේශපාලන හස්තය එතනට එනවා. නේද ඔබතුමා මට දුන්න උත්තරේ සමහර වෙලාවට මේ මගේ ගෙදර ගෑස් ටැංකිය කවුරු හරි හොරකම් කරලා පොලිසියට ගිහින් කියනවා අනේ මේ ගෑස් ටැංකිය හොරකම් කරලා නැත්නම් මම කියනවා මගේ වාහනේ හොරකම් කරලා පොලිසියෙන් යනවා හොරා දන්නවද කියලා. හොරා දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ කියලා. වෙන ඕකනේ වෙන්නේ දැන්. ඉතින් මම ඉතින් හොරා දන්නවනම් මම පොලිසියට යනවා මම ගිහිල්ලා ගන්නවනේ. දැන් ඔබතුමාත් කියන්නේ ඔය වගේම තමයි. දැන් මේ අල්ලස්සාකාරී මොකක් හරි සිද්ධ වෙනවා වංචාවක් සිද්ධ වෙනවා ඒක කවුරු හරි ඇවිල්ලා කියන්නේ. එහෙම කියන්නේ නැහැනේ අපේ රටේ. ඉතින් කියන්න ඕන නම් ආයතන ස්ථාපිත කරන්න ඕනෙත් නැහැනේ. කියන්න ඕනේ නැතනේ පණිවිඩය දෙන්නේ නැතුව ඒගොල්ලන් ඥානය පහළ වෙන්නේ නැහැ. ඥාන පහළ වෙන්නේ නැහැ. විමර්ශනයක් නැද්ද? ප්‍රවේශයක් ගන්න සූදානමක් නැද්ද? පටන් ගන්න නම් එක්ක නිර්නාමික පෙස්සමක් මාර්ගයෙන් හෝ නියමිත ආකාරයට අර ගිහිල්ලා අර මේ ටීවී කණ්ඩායමත් අරන් ගිහිල්ලා රූපවාහිනී කණ්ඩායම අරන් ගිහිල්ලා අර ඇතුළට යනවා පේනවා එළියට එනවා පේනවා අපි බාර දුන්නයි කියනවා මොනවා බාර දුන්නද අපි දන්නේ නමුත් ඒ අයට සිද්ධිය ඇවිල්ලා කියන්න පුළුවන් මෙන්න මේ ලේකට අපි බාර දුන්නා ඒවට අනුව කටයුතු කරන්නේ මෙන්න මේ ලේකට උන්ලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කවදාකවත් ඒක කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා අපි දුන්නයි කියලා. ඉතින් ඒ කොමිසමට ක්‍රියා කරන්න පුළුවන් යම්කිසි වපසරියක් තියෙනවා. ඒ වපසරියට එහා ගිහිල්ලා මේ දැන් ඔබතුමාම අහන්න පුළුවන් අධිකරණයේ ඉදිරියේ නඩුවක් දැම්මම ඇයි වැඩිකාරය කරන්නේ නැත්තේ කියලා. එහෙම කරන්න බෑ. ඒවා අධිකරණයේ ඉදිරියේ සාක්ෂිමය වශයෙන් ඔප්පු වෙන්න ඕනේ දසුන්. මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ ඒවා ඔප්පු වෙන්න එක්කෝ ඒ අර මං කිව්වා වගේ අදාළ දොත්ත දෙන්නේ නැහැ. සාක්ෂිකරුවන් එන්නේ නැහැ. ඒ නිසා අවසාන ප්‍රතිඵලය ඒ අය යහතින් වැජබෙනවා. ඕක තමයි. ඒතකොට ඊළඟ පත්ත ආවට පස්සේ ඒ අයවත් සමන්ගේ පැත්තට අරගෙන ඉවලා ඒ අයට උදව් කරමින් තමන්ගේ ඒ තියෙන දේ වහගෙන ජීවත් වෙනවා. ඕක තමයි ක්‍රමය. ඉතින් මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ toy ක්‍රමේනේ. ඒක නැති වෙන්න ඕනේ කියන සාවරේ අපි ඉන්නවා. ඒක තමයි අන්නේ නැති වෙන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා මම ඔබතුමාගේ නැති වෙන්න ඕනේ මේ කියන සාක්ෂිකරුවෝ ඇවිල්ලා සාක්ෂි දෙන්නේ නැත්තේ මොකක් හරි ගැටලුවක් නිසා එක්ක සාක්ෂිකරුවන් අපි කියන්නේ රස්තය අඩු කරලා දානවා. නැත්තම් සමහරවිට ඔවුන් අනාරක්ෂිත කරනවා. සමහරවිට ඔවුන්ව අයථා විදිහට භාවිතා කරනවා. ඒ නිසා මම කැමති නැහැ මගේ කාලේ මගේ රස්සාව මගේ පවුල විනාශ කරගෙන මම ඔය කොහෙවත් නැති දෙයකට ගිහිල්ලා මම මොකට සාක්ෂි දෙන්නේ කියලා මහ ජනතාව තුළ යම් මතයක් තියෙනවා. ඒක තුරන් කිරීම වෙන ඕන අඩුම ගානේ සුරක්ෂිතතාවයක් තියෙන්න ඕන. ඒක ඒ වෙනුවෙන් ප්‍රවේශයන් කඩනම් කරන්න ඕන. සහ ඌට අනිවාර්යයෙන්ම රැකියාව තුළ හෝ කාර්යයන් තුළ අනාරක්ෂිත භාවයක් තියෙනවා. ඒක සුරක්ෂිත කරන්න ඕන. ඒ ප්‍රවේශයන් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවා තියෙනවා. දසුන් දැන් අපි අධිකරණ අමාත්‍යාංශයේ හැටියට වින්දිතයන් ආරක්ෂා කිරීම වෙනම පනතක් හැටියට හඳුන්වලා දීලා ඒ වගේ කාර්යාංශයක් පිහිටවලා ඒ අය බලා ගන්න කටයුතු කරලා තියෙනවා. දැන් වෙලා තියෙන දැන් තියෙන ගැටලුව ඒවා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා නැහැ ගමට ගිහිල්ලා නැහැ. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඔබතුමා කිව්වා වගේ සාක්ෂිකරුවන්ට ඇවිල්ලා සාක්ෂි දෙන්න පහසුකම් සලසලා තියෙනවා. ඒ දේවල් ඒ පැත්තෙන් කෙරෙන එක අනිවාර්යයෙන්ම අපි කරනවා කරමින් තියෙනවා. හරිද? ඉතින් ඒකන නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔය කියන විදිහට දේශපාලනයේ තියෙන තාක්කල් අර එන නඩුව නැවැත්වීම සඳහා නැත්නම් ඒකෙන් උගත වෙන පරීක්ෂණ කටයුතු අදාළ කිරීම සඳහා වෙනම හස්තයක් ක්‍රියා කරනවා. දේශපාලන ඔබතුමා කියන දේශපාලන හස්තයක භාවිතාවක් සිද්ධ වෙනවා කියලා අනිවාර්යයෙන්ම දේශපාලන හස්තයක භාවිතාවක් සිද්ධ වෙනවා නම් ඒ භාවිතාව වෙන්න ඕන රාජ්‍ය නිලධාරියෙක් විශේෂයිනේ. රාජ්‍ය නිලධාරියෙක් විශේෂ තමයි. එතකොට අපි උත්තරේ හොයන්න ඕන දේශපාලන අතටද ඒ අතමත පදනම් වෙලා ක්‍රියා නොකරන රාජ්‍ය නිලධාරිය සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් සමහරකගේ ගිය කාල සීමාව තුළ කොන්ද කඩලා තියෙන්නේ. ඒ අය බිය ගන්නලා තියෙන්නේ තමුන්ට ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ මිනිස්සු වැඩ කරන්නේ නැහැ. පළවෙනි කාරණේ ඒකයි. ඔවුන් මේ තමන්ගේ තියෙන අපසරියෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒ වැඩේ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් නිද්‍රාගත වෙලාම ඉන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් බලාගෙන ඉන්නේ පවතින දේශපාලනයට හැඩගැහිලා ඒකට අනුව ගමන් කරන්නේ. ඒ අය තා සාර්ථක ලෙස කටයුතු කරගෙන යනවා. ඉතින් මේක තමයි හැදිලා තියෙන ක්‍රමවේදය.
මේක ගැන අපි ඔය ඉන්න දේශපාලන කණ්ඩායම් දේශපාලනය අපේ රටේ තියෙන දේශපාලනයත් එක්ක කරන්න බෑ දසුන්. ඒක තමයි මෙතන වෙන වගකීම් අතුව කියන්න පුළුවන් එකම දේ. මේ රටට මේ අපි පත් කරලම යවන දේශපාලඥයෝ එතනට ගිහිල්ලා ඒ කාර්යය කරන්නේ ඊටාම ඇඟිලි ගණන් කරන්න පුළුවන් සීමිත කොටසක් පමණයි. දැන් ඔබතුමා ජනාධිපති නීතිඥවරයෙක් විදිහටත් ඔබතුමා සඳහන් කරනවා මේ පොතේද උත්තරයක් හොයාගන්න කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා සඳහන් කරනවා මේක හරි අමාරු වැඩක්. නැත්නම් හරි අමාරු වැඩක්. දේශපාලඥයාගේ මැදිහත් වීම තියෙන්නේ දැන් කොතනද මේකට ප්‍රවේශයක් ගන්න ඕන? ඒ ආයතනයක් ස්ථාපිත කරන්න ඕනද? නැත්නම් මේ තියෙන ආයතන වලට පිරිස් බඳව ගන්න ඕනද? ආයතන හොඳටම තියෙනවා. කරන්න ක්‍රමවේදයක් තියෙනවා, නීතිත් තියෙනවා, අධිකරණත් තියෙනවා. නමුත් එතනට ගෙනියන්න අදාළ පුද්ගලයන් ගෙනියන්න තියෙන බාධාව තියෙන්නේ දේශපාලනයේ මත පමණයි දසුන්. ඉස්සෙල්ලාම එහෙමනම් දේශපාලඥයන් ගෙනියන්න ඕනේ. දේශපාලනය ගෙනියන්නේ කොහොමද? දේශපාලනය ගෙනියන්නේ ඒකට අදාළ පුද්ගලයන්ව ඒ වූ මැඩපවත්කගෙන ඉන්නවානේ. ඒකනේ කරන්නේ. ඔහුගේ බලයම ධනය බලය ඔක්කොම යොදලා ඉවරලා ඒ ක්‍රියාපටිපාටි කරන්න පොලිසියට ඉඩ දෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඒවා මේ අදාළ ආයතන වලින් ක්‍රියාත්මක වෙනකොට ඒවා නවත්තන්න ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙනවා. ඔබතුමායි කියන කතාවත් එක්ක ඔබතුමා పూర్වෙහි සඳහන් කළා සහ මාද పూర్වෙහි සඳහන් කළා මහජනතාව පාරට බහින්න එපා. යම් ආකාරයක කැරල්ලක් ගහන්න එපා. හැබැයි දැන් ඔබතුමා කියන කාරණාව ඇතුලේ එපා කියන එකත් ප්‍රශ්නයක්. අදාළ ආයතනට කටයුතු කරන්නේත් නැත්නම් ඒ සියල්ල වැළැක්වීම වෙනුවෙන් භාවිතා වෙන දේශපාලන භාවිතාව නම් ඉතින් මිනිසුන්ට කොහෙද පිළිසරක් හොයාගන්න තියෙන්නේ? ඉතින් අපිට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව යනවා නම් පිළිසර සම්පතන්න ඕන දෙයක් ඔබතුමා කියපු විදිහට එළියට බහැලා කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ පියවර. ප්‍රජාතන්ත්‍රවාදීව කරනවා නම් කටයුත්ත අපි ඊළඟ මැතිවරණය ගැන බලවගෙන ඉඳලා ඒකට මේ එහා පැත්තේ කණ්ඩායමට මේක දෙනවද? දැන් ඉන්න විපක්ෂයේ තියෙනවද? ඔතනදී මම අගය කරන දව වැඩක් තියෙනවා මේ ඔබතුමා ආගෙන ඉන්නේ සමාජයට ජනාධිපතිතුමා කිව්වා මාව හොඳ නැත්තම් අර කුණු වෙච්ච කට්ටිය ගේන්න එපා. ඒ කියන්නේ එතුමත් මේකෙන් දැන් ටෙම්පරාදු වෙලා ඉවරයි. ඒ කියන්නේ දන්නවා මෙතන ක්‍රමවේදය මොකක්ද කියලා. මම කියන්නේ තන්නේ ඒකම තමයි. මේ ක්‍රමවේදේ නැතිකරන්න ඒගොල්ලෝ නෙමෙයි විකල්පයක් හොයන්න. විකල්පයක් මේකට ගේන්න. මේ ඉන්න දූර මේක අපේ දර්ශනයක් නැතිව කුණු වෙච්ච පුද්ගලයේ සංඛ්‍යාව නැවත වරක් අලුතෙන් සලු පිළියන්දලා ගේන්න එපා කියන එක තමයි එතුමා කියන්නේ. මම දරන්නෙත් ඒ මතේම තමයි. මොකද ඒකට හේතුව මේ ක්‍රමවේදයේ අපි කරන්නේ කොට මාරු කිරීමක් පමණයි දසුන්. ඒකෙන් වෙන්නේ ඒ අය අනිත් අයව ආරක්ෂා කරනවා. ඒ අයවම Tamanට උපකාර කරපු අයව ආරක්ෂා කරනවා. ඕක තියෙන තාක්කල් අපේ රටට ලොකු ප්‍රශ්නයක්. ඔබලා විශ්වාස කරනවා 235 වෙනස් කළ පමණින් අපේ රටේ රාජ්‍ය සේවයේ යලි ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළොත් නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරලා පමණින් සමහරවිට මේ ප්‍රශ්නට උත්තරයක් හම්බෙයි කියලා. ප්‍රශ්න තුනක් තියෙනවා මම දකින්න මම කියන්න පැහැදිලි. ඒ දේශපාලන වශයෙන් එන අය මේ දේශපාලන භූමියට ඒ කියන්නේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙන්නේ අවංකවම හම්බ කරගන්න පුළුවන් කට්ටිය නොවන කට්ටිය එතනට එන තාක්කල් ඒකෙන් කිසි සුබ සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට නිලධාරීවාදය නිලධාරීන්ගේ මනසේ තියෙන ඔය ගතානුගතික ක්‍රමය නැති කළා ඔවුන් නැවත සිතුවිලි වලට අලුත් සිතුවිලි වර්තමානයේ තියෙන ක්‍රමවේදයට අනුව සිතන්න පුරුදු වෙනවා නම් ඒ දෙවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි Taman ඊට පස්සේ අපේ ජනතාව දැනුවත් කිරීම කර යුතුයි. මේ ක්‍රමයට අනුව අපි හැඩගැහිලා අපේ රට ගැන කල්පනා කරලා කටයුතු කරන්න අපි සැලසෙන්න ඕනේ. ඒවැයි යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. යම් යම් අපහසුතාවයන් සිද්ධ වෙනවා. ඒ හැම දෙයකම අපි පාරට බහලා යන එක නෙමෙයි කරන්නේ. මාධ්‍යයට මේක ලොකු කර්තව්‍යයක් තියෙනවා දසුන්. ඒ මාධ්‍ය මේ අයව දැනුවත් කරන්න ඕනේ. අර තියෙන දේවල් ප්‍රසිද්ධියේ අනවශ්‍ය ලෙස විවේචනය නෙමෙයි. පැහැදිලි විවේචනයක් කරන්න ඕනේ වුන් හරිදවේ කරන්නේ නැත්තම් මේ දේශපාලනඥයෝ මේ වෙලාවෙත් තමන්ගේ මේ දැන් ඩීසල් ප්‍රශ්නය ඔක්කොම තියෙද්දි තමන් පිටුපස විශාල වාහන සංඛ්‍යාව පිරිවරාගෙන යනකොට කොහොමද මේ රටේ දියුණුවක් ඇති වෙන්නේ? ඒ ජනාධිපතිතුමා විතරක් එක වාහනයක් ගෙනිච්චාර මේක හරියන්නේ නැහැ. එතුමාත් බලන්න ඕනේ කතා කරලා කියන්න ඔබලා මේ කරන වැඩේ අපි කියනවා ඩීසල් ගන්න එන්න එපා පෝලිං ගහන්න එන්න එපා කියලා. අර මිනිස්සුන්ට කියන්න නෑ තනි වාහනින් යන්න කියලා. දැන් වෙන කරන්න යන එහෙනම් අස්සලා යන්න. තමුන්නට බය තියෙනවා. හැම බයම කියලා ඉවරලා දසුන්. අපේ රටේ තියෙන විශාල ධන සංඛ්‍යාවක් ඔය දේශපාලඥයෝනේ උරාගන්නේ. ඒ උරාගන්න එක නැති වෙන්නේ. ඔය පාර්ලිමේන්තුවේ කන්න බොන්න දෙන එක. ඇයි ඒව ගැන අපි ජනතාව ඒ ගැන තමයි කම්පා වෙන්නේ. ඒ මිනිස්සු ඒ වෙලාවේ තියෙනකොට ඔය පාර්ලිමේන්තුව රැස් වෙලා ඔය නිකම් මිනිසුන් බැනගෙන ඒකේ තියෙන අර පහසුකම් දීලා තියෙනේම ඒවට යට වෙලා ඕන තරම් රූපවාහිනියට පේන්න මේ තමුන් මඩ ගහන එක.
ඒව කරන්න දොතන්ට යන්න ඕනේ. පාර්ලිමේන්තුව මතකද කතානායකතුමා කිව්වා පාර්ලිමේන්තු පුස්තකාලය පාවිච්චි කරලා තියෙන කීයෙන් කී දෙනාද කියලා. අන්න ඒක තමයි වැදගත්කම. ඉස්සර හිටියේ අපේ මේ නායකයෝ පාර්ලිමේන්තුව තුල කතා බහ කරලා දැනගෙන ඔක්කොම අධ්‍යයනය කරලා ඇවිල්ලා කතා කරනකොට අපිට පාසලෙන් කියනවා ගිහිල්ලා බලාගෙන ඉන්න. නැත්තම් ඒ කාලේ රූපවාහිනී නෑනේ. බලාගෙන ඉන්න, කියවන්න, පත්‍ර හැන්සාඩ් එක. දැන් හැන්සාඩ් එක කිව්වොත් එහෙම අපිට මේ ඉගෙන ගන්න නෙමෙයි ළමයින්ට වෙන්නේ. වෙන දේවල් දැනගන්න වෙන්නේ. හුඟක් ඒවා ඉතින් කපන්න කියලා ඒ වෙලෙම කියන ඉඳලා ඒක සමහරට නැති වෙනවා. හැබැයි රූපවාහිනිය පෙන්වන්නේ ඒව නවත්තන්න බෑ. ඉතින් මේ දේවල් තුල විශාල වෙනසක් වෙන්න ඕනේ. දසුන් එහෙම නැතුව අපි බලන්න බංගලදේශය අපේ රටත් එක්ක කල්පනා කරනකොට ඒ මිනිස්සු අපිට ණය දෙන්න තරම් තත්ත්වයකට ආවනේ. ඉතින් ඒ මිනිස්සු ඒවා රැකගත්ත නිසානේ ඔවුන්ගේම දේවල් අපේම නිෂ්පාදන කියලා දේවල්. අපි සරුංගලේ පවා පිටරටින් ගෙනල්ලා ඉවරලා දසුන්. අපි කියනවා නම් දැන් මේ වෙලා තියෙනවා කියලා මේ රජයේ කරපු එකක්ද මම කියමන්නේ නැහැ. අපි ඒ දවස් හැබැයි එතන වැරදි කතාවක් කිව්වා අගමැතිතුමා හිටපු අගමැතිතුමා. අපි නම් ඒ කාලේ හොඳට කණ්ඩ දුන්නා කිව්වා. ඔව් ඉතින් මේ අරන් තියෙන 10000 මේ ගාන මං කිව්වේ 12050න් අර 5000 ගෙවලා ඉවරලා ඉතුරු 7050න්ම කණ්ඩ දුන්නා. ඕක තමයි කලේ. ඉතින් ඒක තමයි දැන් අපිට ලොකු මේ ප්‍රශ්නයකට මුහුණ. දැන් මේ රටේ කොවිඩ් තිබුණ නැත්තම් ඔය ඉන්න අපේ ජනතාව මේ අපේ ආවනම් සංචාරකෝ ඊගටම අපේ රටට. එතකොට ප්‍රේෂණ ආවනම් මේ ප්‍රශ්නේම තමයි දසුන්. මේ විදිහටම තමයි යන්නේ. තව ටිකක් ණය අර ගන්නවා. ඒක රෝල ගහනවා. ඊට පස්සේ යනවා. ඊට පස්සේ ඊළඟ මැතිවරණය එනකොට අපි තවත් අලුත් බලාපොරොත්තු දෙනවා. කෙරෙන්නේ නැහැ කිසි දෙයක්. අනිත් පැත්ත බලාගෙන ඉඳලා රජයේ පත්වෙච්ච දාට පහුවෙන්ද ඉඳන්ම අපි දේශපාලන වශයෙන් අනිත් පැත්තට බයිනවා නම් ඒක මොකද්ද මේ විපක්ෂයේ තත්ත්වය? ඒව තමයි කියන්නේ වෙනස් වෙන්න ඕනේ කියලා දැන්. ඒව වෙනස් වෙනවා නම් දසුන් මේ රට හදන්න බැරි රටක් නෙමෙයි. මේ රටට සුබ අනාගතයක් තියෙනවා දසුන්. මේ වෙලා තියෙන මේ කතාව තමයි මේ කාලෙදිම යන්නේ. හරිම කනගාටුදායක. මේ අවුරුදු කීපය තුල ඕක අපි කොහොම හරි කරලා හදාගත්තොත් මොන දේශපාලනඥ ආවත් හොඳින් කටයුතු කරන්න පුළුවන්. හරි යහපත් දේශපාලනය ආවොත්. දැන් සමහර වෙලාවට යුවර්සිල මහත්තයා මේ විධායකයේ ශක්තිමත් නම් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන විධායකයෙක් තියෙනවා නම් සමහරවිට මේ ව්‍යවස්ථාව ඇතුලේ තියෙන ප්‍රතිපාදන මත සහ බලයේ කේන්ද්‍රගත වීම මත විධායකයෙක් කරන්න බැරි දෙයක් නැහැ කියලා කිව්වේ. බොරු ඒක. ඒ කියන්නේ මම රටේ නායකයෙක් නෙමෙයි. නමුත් මමත් යම් ආයතනවල පාලනය කරලා තියෙනවා. හරි ඒ නිසා මම හොඳටම දන්නවා මේ ජනාධිපතිතුමා විඳින කතාව මොකද්ද කියන එක මට දැනෙනවා. මොකද තමන්ට හොඳ දෙයක් කරන්න හොඳ ලොකු ආසාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ ඉන්න ළඟම දෙතුන් දෙනාටත් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එතනින් ඔක්කොම කරන්න බෑ දසුන්. ඒක ව්‍යාප්ත වෙලා යනවා. ඒ ඉන්න අය අපිට විරුද්ධව ක්‍රියා කරනවා නම් අපි කරන දේවල් කඩාකප්පල් කරන්නම නම් කරන්නේ. එතකොට තියෙන්නේ ඒකාධිපතියෙක් වෙන එකයි. ඒක කරන්න කැමති නැති හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ අපි ඒකාධිපතියෙක් වෙනවයි කියලා ඔය සමහර අය කිව්ව පළියට අපි ඒක බලාපොරොත්තු වෙන්න නරකයි. එහෙම දෙයක් හොඳ නෑ අපේ රටට. අපේ රටට ඕන කරන්නේ කොන්ද කෙනෙක් නායකයෙක් තමයි. හරියට හරි. නමුත් රාජ්‍ය සේවය ඒකේ ඉන්න අයගේ මනස වෙනස් වෙන්නේ නැති තාක්කල් මොන ජනාධිපති ආවත් ඒක කරන්න බෑ දසුන්. මට ඒක බය නැතුව කියන්න පුළුවන්. මම පෞද්ගලික අංශයෙන් ඉඳන් රාජ්‍ය සේවයට ගිහිලා තිනවා. මම දැන් වැඩ කරනවා රාජ්‍ය සේවයේ එක ආයතනයත් සමග. ඒකේ ඉන්නවා සමහර නිලධාරීන් හරිම හොඳයි. ඒ රාජ්‍ය සේවයට ගෞරවයක්. අපේ ලේකම්තුමා ඇතුළු ඒ අපේ කණ්ඩායම කොළඹ බස්නාහිර පළාතේ රාජ්‍ය සේවා කොමිසම තමයි ඉතාම හොඳයි. අපි වැඩ කොටසක් කරනවා. නමුත් අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු කරන්න ගියාම ඒකේ කීප දෙනෙකුට කරන්න බෑ. මේක ව්‍යාප්ත වෙච්ච දෙයක්. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ යම් ගැටලුවක් තියෙනවා? නීතිපති දෙපාර්තමේන්තුවේ පළවෙනිම ගැටලුව තිබුණේ ඒවට මේ නීති නිලධාරීන් නැතිකම. ඒවට පාසුකම් ඔක්කොම ලබා දුන්නා. ගැටලුව තියෙන්නේ නීති නිලධාරීන් නැතිකමද නැත්නම් ඒ බඳවගෙන තියෙන නීති නිලධාරීන්ට නීතිමය කෘත්‍යයන් කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් අවබෝධයක් දැනුමක් නැතිකමද? ওই දෙකම තියෙනවා. හරියට හරි. ඔබතුමාට ඒ කියන එකට මම හරිම එකගයි. මොකද ඒ අය එතන ගන්නකොට ඒ මිනිස්සුන් මේ වෙනම වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරලා ගන්න බෑ. මේ අයගේ කොහොමද ලේවල දුවන තත්ත්වය, මානසික තත්ත්වෙම බැලුමට දෙන්න සාහිතික පත්‍ර බලලා තමයි වුන් ගන්නෙ. හැබැයි මම මෙතනදී අවංකව කියන්න ඕනේ. දැන් එතන මට මේ විනාඩි දෙන්න. සාධනීය තත්ත්වයක් මේ වෙලාවේදී ඇති වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද මම දන්නේ. මේ වෙලාවේදී ඔවුන් පොලිසියට නිකුත් කළා තියෙනවා පැහැදිලි මේක නිකන් අරගෙන එන්න එපා මිනිස්සුන් ඒගොල්ලන් මේ මොකද්ද ත්‍ස්තවාදී වැලැක්වීමේ පනත යටතේ ගේන්න එපා.
මිනිස්සුන් ඒ අත්වාදී ක්‍රියාවකට සම්බන්ධ නැත්තම් ගේන්න එපා අපි බාර ගන්නෑ. අපි ඒයට විරුද්ධව නඩු දාන්නෙත් නැහැ. ඒ සම්බන්ධ ක්‍රියා කරන්නෙත් නැහැ. ඒ චක්‍ර ලේඛනය මේ පොලිස්පතිතුමා පෞද්ගලික සැප්තැම්බර් මාසයේ නිකුත් කරලා තියෙනවා නීතිපතිතුමාගේ උපදේශ පරිදි. දැන් ඒක ක්‍රියාත්මක කරලා අනවශ්‍ය ලෙස නිරපරාධේ රඳවාගෙන සිටිය විශාල ප්‍රමාණයකට දැන් අප ලබා දෙමින් සිටිනවා කටයුතු කරනවා. හරි. මට එතනින් මෙහාට මම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතා කරපෙන්න මට මේකටත් උත්තරයක් ඕන මේ යුවර්සිටි මහත්තයා. ඔබතුමා අධිකරණ අමාත්‍යාංශ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන නිසා මම මෙතන මම ප්‍රශ්න අරගෙන මේක දානවා. ඔව් දැන් මේ දැන් යම් තැනකදී මේ නීතිමය කෘත්‍යයන් වල ප්‍රමාදයන් සහ සමහරවිට නීතිමය කෘත්‍යයන් උසාවියට අරගෙන ගියපුවාම ඒ ප්‍රතික්ෂේප වීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව යම් තැන්වලදී චෝදනා එල්ලවලා තියෙනවා. සමහරවිට අපි දන්නවා අපේ ආයතනවලත් තියෙනවා සහ පොදු සමහර ආයතනවල තියෙනවා තාත්තා ආයතන වැඩ කරොත් පුතාටත් යම් ආකාරයක දුරටුවක් විවෘත වෙන ආයතන තුලට එන්න. සුදුසුකම් තිබුණාද නොතිබුණාද పూర్වෙහි පියාගේ පිහිටෙන් සරණෙන් අම්මගේ පිහිටෙන් සරණෙන් ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ඔය ගැටලුව නේද? මොකක්ද බදවා ගැනීම වෙනුවෙන් තියෙන ප්‍රතිපාටි? බදවා ගැනීමේ ප්‍රතිපාටිය ඇවිල්ලා සුසුකම් තියෙන කාල සීමාවක් දෙනවා මෙච්චර වෘත්තියේ නිල සිටින පුද්ගලයන්ට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ අයට විශේෂ සහන නැත්නම් විශේෂ වරප්‍රසාදයක් හම්බ වෙනවා LLB උපාධිය හෝ ඊට වඩා වැඩි උපාධි තියෙන කට්ටියට. එතකොට මේ පුහුණු කාල සීම තමන් කොහොමද වෘත්තියේ නියැලෙච්ච ඒවා තමයි නිර්ණායකයන්. හැබැයි ඔබතුමා කිව්ව විදිහට ඒවැයි හිටේ ඉහළ නිලධාරීන්ගේ දරුවන්ට හෝ එහෙම නැත්නම් විනිශ්චයකාරවරුන්ගේ දරුවන්ට හෝ එතනට යන්න කිසිම බාධාවක් නැහැ. බාධාවක් නැහැ. බාධාව තියෙන නුසුදුසුකම සුදුසුකම වලට පරිවර්තනය කිරීම අර තාත්තරි අම්මාරි කලින් වැඩ කරපේක හේතුවක් ඒක වෙන්නේ නැහැ. ඒක මෙහෙමයි. මට 100% ඒක සුදු වුණු ගන්න මට අවශ්‍යතාවයක් නැහැ. එහෙම වුණොත් ඒ වෙන්නේ මේ නඩු වලට මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි. එහෙම සුදුසුකම් අවම වශයෙන් තිබිලා ඒ තියෙන ඇඳුම්කම් මත ගත්තාද නැද්ද කියන එක හොයන්න මට අවශ්‍ය අවසානයේ තියෙන ප්‍රතිඵලය යන්නේ ප්‍රතිඵලය ගැන බලුවොත් දැන් කවුරු හරි කියන්න පුළුවන් ඕන කෙනෙකුත් දාලා ඉවලා ඔබතුමා ඒක හරි කියනවා කියන්නේ නෑ මම කියන්නේ යම් කිසි දුර්වලතාවයක් ඇතුල් වෙනකොට තිබුණා වුණ පුද්ගලයා වුණත් ඔව් හරි දේ කරනවා නම් අපි ඒක අගය කරන්න ඕනේ. ඒ පුද්ගලයාට අපි ආරක්ෂාව ලබා දෙන්න. එහෙම නැතුව තමන්ට සුසුකම් කොච්චර තිබ්බත් තමන් මානසික වශයෙන් සුසු තත්ත්වයක නැත්තම් මේ හැම නඩුවක්ම වැඩිකරුවෝ විය මේ එන්නේ කියලා හිතුවිල්ල මත හිටන අය නම් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ඒක වැඩක් නැහැ. ඉතින් එහෙම නැති තත්ත්වයක් උඩ අපිට ඉදිරියට යන්න පුළුවන්. මම හිතනවා දැන් වර්තමානයේදී ඒක ක්‍රියාත්මක වෙමින් තියෙනවා පරිවර්තනය වෙමින් තියෙනවා. ඔවුන් ටිකක් සාධනීය විදිහට බලනවායි කියලා මට පෙනී යනවා. මොකද මේ වර්තමානයේ ගන්නා වූ ලද තීරණ මත ඉතින් ඒවා අපි බලාගෙන ඉන්න ඕනේ. නමුත් ඔබතුමා නිවැරදිව කිව්වාගේ යම් කිසි කෙනෙක් අසාධාරණ ලෙස එකට ඇතුල් වෙලා තියෙනවා නම් ඒ කෙනාව නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ අපේ මිනිස්සුන්ට. නැත්තම් ඉතින් අපිට හොයන්න විදියක් නැහැනේ. එහෙම යන්න බාධාවත් අරයාගේ පුතා ගත්තයි කියලා නැත්නම් විනිශ්චයකාරතුමෙක්ගේ පුතෙක් මේකට ගත්තයි කියලා ඒ පුද්ගලයා සූසුනා ඔව් හොඳින් ක්‍රියා කරනවා. එහෙම පුද්ගලයෝ අපි පුද්ගලිකව දන්න අය ඉන්නවා. අනිවාර්යයෙන්ම ඇගීමට ලක් කරන්න ඕනේ. ඇගීමට ලක් කරන්න ඕනේ. ඒ අය දක්ෂ ලෙස ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ අයගේ උපරිම සේවාවක් කරගන්න ඕනේ. නැත්නම් හරි අපරාධයක්. එහෙම නැතුව ඔබතුමා නිවැරදිව කිව්වාගේ යම්කිසි අයථා ලෙස ගිහිල්ලා ඒ ගියා පමණක් නෙමෙයි ඒ ආයතනය අපහසයට පත් කරන්න අපහසුතාවයට පත් කරන්න නැත්නම් සමාජයට මෙහෙවරක් හරියට කරන්නේ නැත්තක් ඉන්නවනම් ඒ අය එතනින් ඉවත් කළ යුතුයි. ඉතින් ඒවයේ පෙන්වා දීම පුවත්පත හරි නැත්නම් රජයේ මාධ්‍ය වලින් හරි ඒ දේ කරන්න ඕනේ. නමුත් එසේ නොකරන තාක් කල් මම හිතනවා ඉහළ බලධාරීන්ටත් ඒ ගැන අධීක්ෂණයක් කරලා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් වර්තමාන නීතිපතිතුමාගේ මේ සාධනීය කාරණය ගැන මම ගොඩක් සතුටුයි. ඒ නිසා මම ඒක බයදිලෝ කියන්න ඕනේ. ඒ අයව සම්බන්ධ කරගෙන ඔවුන්ට නිසි උපදේශයක් දීලා යම් ක්‍රියාමාර්ගයක් නියැලෙනවා. ඒක අපේ රටට හොඳ දෙයක්. ඉතින් අර නඩු ඇවිල්ලා පැරදෙනවයි කියන එක නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් නෙමෙයි ඒකේ වගකීම යන්නේ පරීක්ෂණ කරපු කණ්ඩායමටත් ඒක යනවා. මොකද ඒ අය හරියට පටන් ගත්තේ නැත්තම් දැන් අපි ඒකටත් පිළිතුරක් සපයලා තියෙනවා දසුන්. අපි ඒ අයට තාක්ෂණික කාරණා සියල්ලම ලබා දීලා තියෙනවා. මෙවලම් ලබා දීලා තියෙනවා. අපි ඔවුන්ට පුහුණු වැඩසටහන් ඇති කරලා තියෙනවා. ඉතින් ඒව ඇතුළත් ඉන්නවා අමුතු ජාතියේ පුද්ගලයෝ. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේ අයව හම්බුනහම ඒ අයට විරුද්ධව විනයානුකූල ක්‍රියා කරන එක වෙනම අපිට සියලු දේවල් සුද්ධ කරන්න බෑ. නමුත් යම් කිසි විදියකින් ඒ පැත්තෙන් අපි කටයුතු කරගෙන යනවා. නමුත් මේ ආර්ථික ප්‍රශ්නය ඊටාම දැඩි ලෙස ඒවට බලපානවා. හරි. මට වැඩසටහන අවසන් කරන්න එක ප්‍රශ්නයක් දෙන්න මට කෙටි උත්තරයක් ඕන. සමහරලාට
මේ වෙලාවේ මේ පවතින තත්ත්වයට එක්ක ජනපීඩනයක් යම් ආකාරයකින් පාරට බහැලා උද්ඝෝෂණයක් කරලා සමහරවල් ටයරයක් ගෙන තියලා අර අපි නොදකින්න ප්‍රාර්ථනා කරන දෙයක් දකින්න ලැබුණොත් ඒ තුල බලය මාරු කරන්න උත්සාහ කරනවා කියලා කෙනෙක් සමාජගත කරන්න හදුවොත් මතයක් කොතනදීද ඒක නවත්ත ගන්න ප්‍රජාව විදිහට මැදිහත් වෙන්න ඕනේ. ප්‍රජාව ගැන මම කියන්නේ අපිට තියෙන ජනමාධ්‍ය හරහා වැදගත් වැඩසටහන් ඔබ මේ කලා වගේ අපි ප්‍රජාවට කියන්න ඕනේ ඔබව නිරපරාධ ලෙස මමුණු පොතෙන් හෝ සමාජ මාධ්‍ය හෝ වැරදි විදියට පොළඹවන්න කවුරු හරි හදනවා නම් ඒක ඔබ කරන රටට සේවයක් නෙමෙයි. ඔබ කරන්නේ ඔබ විසින්ම නීතිය අතට ගැනීම තුල නීතියට එරෙහිව යාම තුල ඔබ විසින්ම බන්ධනාගාරය දක්වා යන ක්‍රියාවක් විතරයි. අවසාන ප්‍රතිඵලය ඔබගේ ඥාතීන් ඒ හැමදාම බන්ධනාගාරය ඉදිරිපිට කෑම බීම හොයාගෙන අරගෙන එතනට වෙලා ඉඳින්න වෙයි. අර අය තමුන්ව පොළඹවලා ඔවුන්ගේ ඊළඟ විකල්පය සඳහා කටයුතු කරයි. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදීව රටක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්න අවස්ථාව සලසලා මේ වෙලාවේ අර කියන්නේ බොරදියේ මාළු බාන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා යම් කිසි සේවාවක් අපිට කරන්න පුළුවන්. එක එකනට එක එක දේවල්නේ කරන්න පුළුවන් දැසෝ. ඒ දේවල් කරන්න අපි පොළඹවලා ගත්තොත් ඒ අයව සමාජයේ මිනිස්සුන්ට කියලා දුන්නොත් මේ ප්‍රශ්නේ විසඳනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මේක මේ බොරුවට කියන දෙයක් බව පේනවා නම් ඒ වෙලාවේදී මේ ඉන්න දේශපාලඥයන්ම ඒක පෙන්ලා දෙන්න ඕන රජයට. එහෙම නැතුව මේ හැමදේම වැරදි කියලා IMF එකට ගියත් වැරදි කියනවා නොගියත් වැරදි කියනවා. ඉන්දියාවෙන් සල්ලි ඉල්ලගත්තත් වැරදි කියනවා නොගියත් වැරදි කියනවා. ඉතින් මෙහෙම නෙමෙයි. ඒක අපි ගිය ගමන් ඔක්කොම දේවල් මේ මිනිස්සු දෙන්නේ නැහැ අපිට. මේ මිනිස්සුත් යම් සීමා මාල දානවා. ඒවට අනුගත වෙනවා අපේ රටට අවම හානිය. අපේ රටට මොන තත්ත්වෙන් බැලුවත් හානියක් වුණයි කියලා ඕන කෙනෙකුට අර්ථ නිරූපණය කරන්න පුළුවන් දසෝ. නමුත් අවම හානියක් වෙන පරිදි අපේ රටට සුබදායක දේවල් ගන්න පුළුවන්. අන්න එතනට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන ඉවරලා දේශපාලනය කරමු කියන තත්ත්වය තමයි මම නම් අදහන්නේ කියන එක කියනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මැතිතුමාට අද අපේ ආරාධනාවෙන් තීරණයේ වැඩසටහනට ආවට එතුමන්ගේ ප්‍රශ්න කිරීම ගණනාවක් සිදු කළා. එක් පැත්තක එතුමා අධිකරණ අමාත්‍යාංශ උපදේශකවරයෙක් ඒ වගේම ජනාධිපති නීතිඥවරයෙක් නිසා අපේ රටේ නෛතික රාමුව පිළිබඳව එතුමාට ප්‍රාමාණික දැනුමක් තියෙනවා සහ නිවැරදි කියවීමක් තියෙන නිසා අපි ඊට අදාළ කරුණු කාරණා රසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. බෙහෙම ස්තුතියි ඔබතුමන්ට ආයුබෝවන් කියලා වැඩසටහන දෙන්නේ. තාම ස්තුතියි මේ මට අවස්ථාව සැලසුණා. මට අවශ්‍ය වෙන්නේ ජනතාව අනවශ්‍ය ලෙස මේ වැරදි මාර්ගයේ නොයවා හොඳ මාර්ගයේ යන තාක්කල් අපි එදාට ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා කියලා පෙන්නන්න. හරි. අපි තීරණය අවසන් කරනවා. සමහර වෙලාවට සියලු දෙනා උත්සාහ කරන්නේ බලය Taman මත කේන්ද්‍රගත කරගන්න විතරයි. ද ප්‍රින්ස් කෘතියේ මැකියාවලේ කියනවා සමහරු බලය ලබා ගන්න උත්සාහ කරන්නේ සමහර වෙලාවට පාලන නිරුද්ධ දේහයන් මතින් කියලා. ඒ නිසා එහෙම තැනකටපත් නොවෙන්න ඔබ සවිඥානික වෙන්න. මේ මත පදනම් වෙලා යම් තැනක අරුබුදයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය ඇතුලේ අපි උත්තර හොයමු. එතන එපිට සමහර වෙලාවට නෛතික රාමුවක් තියෙනවා. ඒ මත පදනම ඔබට පුළුවන්කම තියෙවි ඒ වෙනුවෙන් පිළිතුරු අපේක්ෂා කරන්න නිසා ඒ පිළිබඳව වන භාවිතාව ඇතුලේ ඔබ ක්‍රියාත්මක වෙන්න කියලා යෝජනා කරනවා. යලි ඔබට බොහොම ගෞරවයෙන් මතක් කරනවා. හෙට සහ අනිද්දා දින දෙකේ ඔබ ඩීසල් ගන්න කිසිදු ඉන්ධන පෙරමුහලකට යන්න එපා. සුමිත් විජේසිංහ මැතිතුමා සඳහන් කරනවා මේ වෙනකොට මෙට්‍රික් ටොන් 37500ක ඩීසල් නෞකාවක් කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ගොඩබෑමේ කටයුතු වල තියෙන ප්‍රමාදයක් හින්දා කිසිදු ඉන්ධන හලකට ඩීසල් ඉක්ුත් නොකරන වගේ තමයි සඳහන් වෙන්නේ. නමුත් පෙට්‍රල් වල කිසිදු හිඟතාවයක් නැති වගත් එතුමා සඳහන් කරනවා. මේ පිළිබඳව දැනුම් දෙමින් අපි සමුගන්න යලිමුණ ගෙහිම ලබන ගරුවදා තීරණය. අයිබෝන්.